Right. Okay, good morning to you. Good morning, sir. Good morning. Right. As well as I wish you a Merry Christmas to you. Right. ඒකට තාන්ස් එකක් ඕනේ මට නිකන් Same to you, sir. Same to you, sir. Okay sir කියලා. Same to you, sir. All right. Okay. Okay, on the Christmas day we are going to start our work, right? Although it is the Christmas day, right? We can't cancel the class. හරි Christmas day එක උනත් class එක cancel කරන්න බෑ අපිට. වැඩියක් කරගෙන යමු. අද මෙහෙමයි මේ 10 වසරේ ළමයින්ටත් මම සම්බන්ධ වෙන්න කිව්වා මේ වෙලාවට. ඊළඟ 10 වසරයි 11 වසරේ දෙගොල්ලොම අද ඉන්නවා මේ වෙලාවට. දෙගොල්ලොන්ටම පොදු පාඩමක් තමයි මම අද කරන්නේ. දැන් ඇත්තටම 10 වසරේ කිව්වට 10 වසරේ ඉන්න අය 10 වසරේ නෙමෙයිද? 11 වසරේ ඉන්නේ. තව සතියකින් දෙකකින් අපි 11 වසරේ පටන් ගන්නවා. right. එහෙනම් පුතාලා වැඩ ටික ආරම්භ කරමු. right. Abhi Molimma, we are going to discuss with you a lesson which is related to the writing part. Writing part එකට අදාළව lesson එකක් තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම ඔයත් එක්ක. 10 වසරේටත් 11 වසරේ ඉන්න අයටත් දෙකොල්ලොන්ටම පොදු බොහෝ වෙලාවට O level exam එකට එන්න පුළුවන් question එකකුයි කතා කරන්නේ. writing part එකට අදාළව right එහෙනම් ගන්නකො යාන්ට මම කියලා තියෙනවානේ writing වලට වෙනම පොතක් තියාගන්න කියලා letter writing essay writing notes notices graphs and charts අන්න ඒවා ලිව්ව පොත ගන්න ඒ පොත ගන්න grammar නෙමෙයි අද කතා කරන්නේ අපි writing part එකට අදාළව O level exam එකේ එන්න පුළුවන් කියලා හිතන ප්‍රශ්නයක් right I වගේම තමයි දැන් මේ මට messages ගොඩක් එනවා we wish you I wish you a merry christmas කියලා merry කියන වචනේ තේරුම දන්නවද? ඒක නිකන් මට අහන්න හිතුණා ඔයාගෙන්. ඔයාලා ඉතින් කියනවා merry christmas wish you a merry christmas කියලා. තේරුමක් දැනගන්න බෑ christmas කියන එක නම් දන්නවා නත්තල් මේ christmas කියන්නේ merry කියලා කියන්නේ. merry what is the meaning of merry? එහෙමයි ලියන්නේ. ඒ වගේ මේකෙන් තවත් වචනයක් තියෙනවා. merry go round කියලා මේකේ ගිහිල්ලා ඇති සමහරු මේකේ ගියාට ලියන්න දන්නේ නැහැ වචනේ merry go round අහලා තියෙනවනේ ඒත් merry කියලා ඉන්නේ merry go round වචන තුනකින් ලියන්නේ ඔහම හරි merry කියන්නේ මොකක්ද we wish you a merry christmas කියලා කියනවා උදේ merry කියලා කියන්නේ මොකක්ද ඔව් merry කියන්නේ අපිට ගන්න පුළුවන් ප්‍රීතිමත් කියන දහසක් ප්‍රීතිමත් නත්තලක් කියන තමයි merry christmas කියලා කියන්නේ ඒ වගේම සිනහ උපදවන කියන තේරුමක් තියෙනවා සිනහ උපදවන කියලා කියන්නේ ප්‍රීතිමත් කියන අදහසම තමයි හරි හරි දුකින් ඉන්නව නෙමෙයි සිනහ උපදවනවා කියන්නේ ප්‍රීතිමත් කියන අදහසම තමයි හරි මතක තියාගන්න merry christmas wish you a merry christmas කියලා කියන්නේ අනිත් දේ තමයි wish you merry christmas නෙමෙයි wish you a merry christmas කියලාම කියන්නේ අනිවාර්යෙන් එන්න ඕනේ සුබ නත්තල මේවා නෙමෙයි කියන්නේ සුබ නත්තල wish you a merry christmas සුබ නත්තල එන්න ඕනේ හරි wish you a merry christmas හරි හරියට මේ වචන මේවා හරියට ලියන්න ඒවා නිවැරදිව දැනගන්න ඕනේ ඔයා හරි එහෙනම් වැඩ ටික ආරම්භ කරමු මම මේ පාඩමට අදාළව නෙමෙයි නිකන් ඉතින් ඔයාලා මේ දවස්වල මේ දේවල් කියනවනේ හරි මට නම් ක්‍රිස්මස් නෑ නමුත් ඉතින් අපි නත්තල් දවසින් මිස් කරනවානේ හරි ඔව් right පුතලා මට කියන්නකෝ එහෙනම් writing part එක තමයි අපි අද සාකච්ඡා කරන්න ගන්නේ writing part එකට අදාළව අපි letter writing notes notices graphs and charts ඔය දේවල් ලියුවා හරි today I am going to start a kind of notice හරි මේක මම මෙහෙම කිව්වොත් නිවැරදි අද ඔයාලට අපි කතා කරන්න යන්නේ notice වර්ගයක් සම්බන්ධව අපි notice කියන මාතෘකාව පන්තියේ කතා කරානේ හරි O level exam එකේ සාමාන්‍යයෙන් 2005 ඉඳලා 2020 විතර වෙනකන් papers ටික අධ්‍යයනය කරපුවාම එකම එක අවුරුද්දක හරි එකම එක අවුරුද්දක ඇවිල්ලා තියෙනවා මෙන්න මෙහෙම notice එකක් ලියන්න කොහොම notice එකක්ද lost notice කියලා කියන්නේ අතරම lost notice කියලා දෙයක් නෑ මේ notice වලම තවත් අපිට ලියන්න පුළුවන් ආකාරයක් තමයි මේ lost කියලා තියෙන්නේ හරි 2005 ඉඳන් 2020 විතර බලපුවාම එකම එක අවුරුද්දක විතරක් ඇවිල්ලා තිනවා මෙහෙම notice එකක්
lost notice එකක් කියලා අපි නිකන් සරලව කියන්න පුළුවන් අපිට. මොකද්ද මේ lost notice එකක් කියලා කියන්නේ? yes අපි නැති වෙච්ච දෙයක් ගැන දැනුම් දීමක් කරන්න notice කියලා කියන්නේ දැනුම් දීමනේ. හරි දැනුම් දීමක් කරන්න දැනුම් දීමයි කියලා පිළිගන්න එක notice එක කියලා කියන්නේ. ඉතින් යම් කිසි දෙයක් ඔයා හිතන්නේ නැති වුණා කියලා ඔයාගේ watch එක ඔයාගේ wrist watch එක හරි කියන්නේ ඔය ඔරලෝසුව නැති වුණා නම් ඔයාට notice එකක් ලියන්න පුළුවන් මෙන්න මෙහෙම මගේ wrist watch එක නැති වුණා මේකේ color එක මේකේ brand එක මේකේ තියෙන අනිකුත් other features විශේෂ ලක්ෂණ මේවා හරි අන්න ඒ වගේ දාලා මේක මේ මගේ watch එක හම්බුනොත් මට ආපහු බාර දෙන්න කියලා if found please hand it over to me කියලා ඔය වගේ notice එකක් ලියන්න. ඔයාගේ grammar පොත නැති වෙනවා. හරි? අර class එක ගාව notice එකක් දාන්න පුළුවන්. හරි? එහෙම නැත්නම් ඔයාගේ school bag එක නැති වෙනවා sports meet එක දවසේ. හරි? ඔයාට notice එකක් දාන්න පුළුවන්. අපිට සමහර වෙලාවට O level exam එකේ notice එකක් ලියන්න එන්න පුළුවන් මෙහෙම නැතිවීමක් සම්බන්ධව. ඒ වගේම තවත් අපිට ලියන්න වෙනවා found. සොයාගත්තොත් එහෙම මොන හරි දෙයක් ඔයා බිම් වැටලා තිබිලා. ඒ සම්බන්ධවත් notice එකක් ලියන්න පුළුවන්. ඒවත් O level exam එකට එන්න ඉඩ තියෙනවා. කෙසේ හෝ අපි අද කතා කරනවා නැති වෙච්ච දෙයක් සම්බන්ධව notice එකක් කොහොමද ලියන්නේ කියලා. ඇත්තට මේ notice කියන මාතෘකාව 10 වසරේ ඉන්න පුතාලටත් 11 වසරේ ඉන්න අයට හැමෝටම මේ අමුතු අලුත් මාතෘකාවක් නෙමෙයි. මොකද we have discussed this topic earlier. අපි මීට පෙර මේ මාතෘකාව සාකච්ඡා කරලා තිනවා හරි පැහැදිලිව. ඔයාලට සමහරට මතකත් ඇති notice එකක් ගත්තාම කොහොමද ලියන්නේ කියලා අපි දැන් සමහරට අමතක වෙලා ගිහිල්ලා වෙන්නත් පුළුවන් සමහරුන්ට. ගොඩක් දවසකින් notice එකක් පන්තියේ ලියුවේ නෑ වගේ මතකයක් තියෙනවා මට. හරි? සමහරට අමතක වෙන්නත් පුළුවන්. notice එකක් මම පන්තියේ ලියන්න හරි පැහැදිලිව ඔයාලට කියලා දුන්නා. අපි සාමාන්‍යයෙන් ওই notice ලිව්වේ ඒවා අපි පන්තියේ සාකච්ඡා කරේ සාමාන්‍යයෙන් ඔය මොනවා හරි ස්පෝර්ට්ස් මීට් එකක් තියෙනවා එදාට ආරාධනා කරලා එහෙම නැත්නම් ඉස්කෝලේ ඉංග්‍රීසි ඩේ එක තියෙනවා ඒකට ආරාධනා කරලා ඔය වගේ ඒවානේ අපි ලිව්වේ. එතකොට මම ඔයාලට හරි පැහැදිලිව කියලා දුන්නා. notice එක අපි ප්‍රධාන වශයෙන් කොටස් 8ක් විතර ගන්න. හරි ඒ වගේ මේකේ ලේසි ඒවා 4ක් ලියමු. ලේසි ඒවා 4ක් තියෙනවා. ඒ වගේම වාක්‍ය 4ක් වගේ ලියන්න පුළුවන්. ඔන්න ඔහොම පොඩි ක්‍රමවේදයකට මම හරි පැහැදිලිව ලියන්න කියලා දුන්නා. ලේසි ඒවා 4 මොනවද කියලා අහුවොත් අපි notice කියලා ලියන topic එක. ඊට පස්සේ date එක දිනය, ඊට පස්සේ signature එක, ඔයාගේ අස්සන, ඊට පස්සේ designation එක, තනතුර. හරි? ඔව් අපි ලියුවා. ඒ වගේම වාක්‍ය 4ක් මම ලියන්න කිව්වා. අපි කලින් ලියපු ඒ වගේ පළවෙනි වාක්‍ය organizer event සඳහන් කරා. දෙවෙනි වාක්‍ය මොනවද අපි ලිව්වේ අර සාමාන්‍යයෙන් අපි ඉස්සර ලියපු notice එක මොනවද ලිව්වේ? ඔව් date time venue ලිව්වා. ඔව් date time venue ලිව්වා. ඒ වගේම ඊට පස්සේ තව chief guest කෙනෙක් එනවනම් sports meet එකට හරි එහෙම නැත්නම් english day එකට chief guest කෙනෙක් ගැන සඳහන් කිරීමක් කරා. ඊට පස්සේ තව අපි ලිව්වා whom to invite කෙනෙක් යටතේ කාටද ආරාධනා කරන්නේ. හරි all the students එහෙම නැත්නම් all the parents and the students all the parents and the past pupils of the school හරි පාසලේ ආදි ශිෂ්‍යයන්ට ඔය වගේ අපි වාක්‍ය 4කුත් ලිව්වා. ඒ වාක්‍ය 4ම නෙමෙයි සමහර ලාවට අපිට ඔය වාක්‍ය 4 චුට්ටක් වෙනස් කරගන්න වෙනවා. පළවෙනි වාක්‍ය දෙක නම් organizer event date time venue නම් එහෙමම ලියන්න පුළුවන්. නමුත් අර chief guest වෙනුවට අපිට වෙන මොනවා හරි වාක්‍යයක් ලියන්න වෙන අවස්ථා තිබ්බා. හරි. ඔය වගේ ඉතින් අපි සාමාන්‍ය notice එකක් ඔය ආරාධනාවක් මේ මොනවා හරි කට්ටිය කාට හරි ආරාධනා කරලා මොනවා හරි ඉස්කෝලේ තියෙන ස්පෝර්ට්ස් මීට් එක හරි ඉංග්‍රීසි ඩේ එක හරි ඔය වගේ දේවල් අපි ලිව්වට නමුත් මීට හාත්පසින්ම වෙනස් පොතේ මේ lost කියන notice එකක් ලියන්න. හරි මේකට වඩා හාත්පසින් වෙනස් අපිට මේ lost එක අපිට මේ chief guest කෙනෙක් ගැන සඳහන් කිරීමක් කරන්න පුළුවන්. whom to invite කියලා දෙයක් ලියන්න පුළුවන්ද? event එකක් තියෙනවද? organizer කෙනෙක් ඉන්නවද? හරි ඒවා ලියන්නේ නේ. මම ඔයාට මේ lost කියන notice එකක් ඒ කියන්නේ යම් කිසි දෙයක් නැතිවීම සම්බන්ධව ඒ notice එකක් සරලව ලියන්න කියලා දෙන්නම්. හරි. මේකට පොඩි ක්‍රම වේදයක් තියෙන චූටි වාක්‍ය වගේක් තියෙනවා මතක තියාගන්න. හරි. හරි සරලයි. ලියා ගන්නකො අද දිනේ දාලා lost notice කියලා. notice කියලා ලියලා lost කියලා අපි ලියාගමු මෙහෙම. notice කියලා ලියාගත්ත මාතෘකාව ලියාගන්න lost නැතිවීමක් සම්බන්ධව අපි notice එකක් ලියන විදිය සාකච්ඡා කරන්නේ. We are going to discuss a notice which is lost නැතිවීමක් සම්බන්ධව මොන හරි දෙයක් සාකච්ඡා කරන්නයි යන්නේ. ලියාගන්න දිනේ දාලා writing part එකේ මේවා ලියන්නේ. writing part එකේ මේවා ලියන්නේ. හරි grammar පොතේ එහෙම නෙමෙයි. අර letter writing notes notices ලියපු තැන
11 වසරට ගියපුවාම ආපහු notice කතා කරනව නේද? ඔව් 10 වසරේ ඉන්න අයට 11 වසරේ ගියපුවාම නැවත ඒක කතා කරනවා. right පුතේ අපි බලමු කෙලින්ම O level exam එකේ ආපු ප්‍රශ්නයක්ම ගමු. හරි? ඒවා මේ අපි කෙලින්ම ගන්න පුළුවන් අපිට ඒතකොට ලේසි කෙලින්ම O level exam එකේම ආපු ප්‍රශ්නයක් ගත්තාම ඔයාට හිතා ගන්න පුළුවන් කොහොමද exam එකට එන්නේ කියලා. මම දෙන්නම්කෝ ඔයාට question එකක් වෙන්න lost වීමක් සම්බන්ධව නැතිවීමක් සම්බන්ධව මෙන්න O level exam එකේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක්. ඊටාම කලාතුරකින් එන්නේ මේ ප්‍රශ්නය. නමුත් කියන්න බෑනේ අපි ආවොත් අපි ලෑස්තිලා තියෙන්න බෑනේ. ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් එකකට එන්න ඉඩ තියෙනවා. හරි? තව අපිට essay writing කියන මාතෘකාවත් කතා කරන්න තියෙනවනේ. ඒකත් මම කතා කරනවා දැන් ළඟදිම essay writing පටන් ගන්නත් ඕනේ. right මෙන්න 2013 O level exam එකේ ආපු question එක මම ඔයාලට දෙන්නම්. මෙන්න මේ විදිහටයි නැතිවීමක් සම්බන්ධව question එකක් තියෙන්නේ. right පුතේ can you see the screen එක පේනවද? Yes, sir. Yes, sir. right මෙන්න ලියා ගන්නකො මේ question එක. question number 1 2013 O level exam කියලා දාලා හරි question number 1 2013 O level exam කියලා දාලා ලියා ගන්නකො මෙන්න O level exam එකේ නැතිවීමක් සම්බන්ධව notice එකක් ලියන්න කියලා මෙහෙමයි question එක දෙන්නේ. You lost your school bag on the sports meet day. You are not sure when you put it. Write a notice to display in the school canteen. Use about 40-50 words. A brief description about the bag, contents of the bag, a request to return it. 10 වසරේ හිටියට කමක් නැහැ. සමහර දැන් 10 වසරේ පන්තිය ළමයි සම්බන්ධ වෙලා ඉන්නවා. දැන් 10 නෙමෙයි අතර 11 වගේ ඉන්නේ. හරි? ඒ නිසා O level exam එකේ මේවා ගන්නවා කෙලින්. සාකච්ඡා කරා. question එක ලියා ගන්න ඔය විදිහටම තමයි ඔයාට notice එකක් ආවොත් ඔය lost වීමක් සම්බන්ධව නැතිවීමක් සම්බන්ධව ලියන්න එන්නේ. බලමු අපි මේ notice එකම ලියන්න. ලියාගන්න question එක පැහැදිලිව. You lost your school bag on the sports meet day. You are not sure where you put it. Write a notice to display in the school canteen. Use about 40 to 50 words. A brief description about the bag, contents of the bag, a request to return it. කියලා මට ෆිනිෂ් කියලා මැසේජ් එකක් එවන්න. ක්වෙස්චන් එක ලියාගෙන ඉවර වෙලා. right පුතා ලියාගෙන ඉවරයි නම් ෆිනිෂ් කියලා අනිවාර්යෙන් මැසේජ් එකක් එවන්න. ලියාගන්න පැහැදිලිව question එක. You lost your school bag on the sports meet day. You are not sure where you put it. Write a notice to display in the school canteen. Use about 40 to 50 words. A brief description about the bag, contents of the bag, a request to return it. Hi, I think most of them have finished writing. හැමෝම වගේ ලියලා ඉවරයි. ගොඩක් අය ලියලා ඉවරයි. හරි. right. මෙන්න අපි question එක තේරුම් ගමු මුලින්ම. You lost your school bag. ඔබේ school bag එක නැති වුණා on the sports meet day. කවුද නැති වුනේ? sports meet day. ක්‍රීඩා උත්සවයේ දවසේ. You are not sure. ඔයාට විශ්වාස නැහැලු where you put it. ඔයා ඒක කොහෙන්ද තිබ්බේ කියලා. Write a notice. ලියන්න කියනවා notice එකක් to display. display කියන්නේ පුතේ ප්‍රදර්ශනය කරනවා. right? ප්‍රදර්ශනය කරන්න in the school canteen. පාසලේ canteen එකේ. හරි? use about 40 to 50 words. වචන 40 ඉඳන්
50 වෙනකම් ඔයාට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේ notice එක ලියද්දී ඔයා අනිවාර්යයෙන්ම ලිවිය යුතු දේවල් වගේක් දීලා තියෙනවා. මොනවද? A brief description about the bag. bag එක ගැන a brief description කෙටි විස්තරයක්. හරි කෙටි විස්තරයක් ඔයා දෙන්න ඕන. ඒ වගේම contents of the bag. bag එකේ ඇතුලේ මොනවද තිබ්බේ? contents කියලා කියන්නේ අන්තර්ගතය කියන්නේ. ඒ කියන්නේ උතන තේරුම bag එක ඇතුලේ මොනවද තිබ්බේ? ඒ වගේම a request to return it. හරි ඉල්ලීමක් කරන්න ඕනේ. a request කියලා කියන්නේ ඉල්ලීමක් to return it. ඒක ආපහු බාර දෙන්න කියන දේ. ඒ කියන්නේ කාට හරි හම්බ වුණොත් එහෙම bag එක ඒක ආපහු බාර දෙන්න කියලා ඔයා කියන්න ඕනේ. හරි. එතකොට මේ වගේ දැන් notice එකක් අපිට ලියන්න කිව්වොත් එහෙම පුතේ ඔයා දැන් මොනවද ලියන්න ඕනේ? දැන් මේ ස්කූල් බෑග් එක නැති වුණා. ස්පෝර්ට්ස් මීට් එක දවසේ මේක සම්බන්ධව මේක දැන් කෙනෙක්ට හම්බුනොත් ඔයාට බාර දෙන්න කියලා ලියන්න එපයි. එතකොට අපි මොනවද මේ ස්කූල් බෑග් එක ගැන ලියන්නේ? අනිවාර්යයෙන්ම ඔයාට ස්කූල් බෑග් එක ගැන විස්තරයක් ලියන්න වෙනවා නේද? ඔයාගේ ස්කූල් බෑග් එකේ පාට මොකක්ද? හරි ඒකේ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා නම් ඒකේ කියන වර්ගයක් මාදිලියක් මොනවද තියෙනවා නම් ඒ මොන වර්ග එකක්ද? ඒ වගේම other features අනිකුත් විශේෂ මොනවා හරි ලක්ෂණ තියෙනවා නම් මේ බෑග් එකේ මොනවා හරි බැච් එකක් තිබ්බා. හරි මොනවා හරි බැච් එකක් ඒකේ තියෙනවා කියලා හිතන්න පුළුවන්. හරි ඒ බැච් එකක් තිබ්බා නම් ඒ බැච් එකක් තිබ්බා. හරි එහෙම දෙයක් ලියන්න පුළුවන්. ඒ වගේම තව ඔයාට ලියන්න පුළුවන් ඒකේ size එක සාමාන්‍යයෙන්. හරි ඒ වගේම content එක අන්තර්ගතය මොනවද බෑග් එක තුල තිබ්බේ? ඔන්න ඔය වගේ පොඩි විස්තරයක් ලියලා අවසානට ලියන්න ඕනේ ඔයා if found මේක හම්බුනොත් please return it කියලා. ආපහු ඒක බාර දෙන්න කියලා. ওই දේවල් ටික තමයි ලියන්න තියෙන්නේ. වචන 40ත් 50ත් අතර ප්‍රමාණයකට ලියවනම් හරි. ඉතින් අපි මේකට පොඩි ෆෝමැට් එකක් හදාගමු. පොඩි ආකෘතියක්. මෙන්න මෙහෙමයි වෙන්නේ. මම ඔයාලට සරලව ලියන්න එපා. හරි බලාගන්න. අපි සාමාන්‍යයෙන් මේ වගේ නැතිවීමක් සම්බන්ධව notice එකක් ලියද්දී මේකට ආකෘතියක් අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. හරි කොහොමද? ඔයා හිතන්නේ මෙන්න මෙතන තමයි දැන් මම මේ notice එක ලියන්නේ. මේක මම ස්කූල් කැන්ටින් එකේ තමයි ප්‍රදර්ශනය කරන්න යන්නේ. මෙන්න මේක මගේ page එකක් කියලා හිතන්න කොලයක් ගත්තා මෙහෙම. ඊට පස්සේ උඩින් ඔයා ලියනවා topic එක. topic එකක් ලියනවා. topic එක තමයි මොකද්ද අපි ලියන්නේ? notice කියලා නෙමෙයි ලියන්නේ. lost කියලා ලියනවා. හරි capital ලකුණු වලින්ම ලියන්න පුළුවන් ඔයාලට. හරි lost කියලා ලියන්න පුළුවන්. මුලින්ම topic එකක් ලියන්න. topic එක තමයි මේ lost නැතිවීම. හරි ඕනනම් මේක තුන් පාරක් ලියන්න පුළුවන්. lost කියලා. හරි එහෙම වුණත් ප්‍රශ්නයක් නැහැ. මේවා ලියාගන්න එපා. ඊට පස්සේ ඔයා මේකේ ලියාගෙන යන්න ඕනේ මොකද්ද නැති උනේ බෑග් එකක් නේ. දැන් මේ ප්‍රශ්නට අනුව නම් බෑග් එකක් නැති උනේ. ස්කූල් බෑග්. ඒකට ඒ ස්කූල් බෑග් එක නැති වුණා. ඒ වගේ මේකේ size එක, ඒ වගේ මේකේ color එක, ඒකේ other features, අනිකුත් විශේෂ ලක්ෂණ මොනවා හරි ඒකේ brand එකක් තියෙනවා නම් ඒ මොන වර්ගයේ බෑග් එකක්ද? ඔය දේවල් ටික ලියන්න පුළුවන්. ඔය වාක්‍ය සෙට් එක ලියන්න මම ඔයාට පොඩි මතක හිටින්න කියන්නම්. මෙන්න මෙහෙම මතක තියාගන්න. ඔයා ওই විස්තරේ ලියද්දී ඔයා මෙන්න මේ අකුරු ටික මතක තියාගන්නකො. M හරි S ඊට පස්සේ C B C M S C B C O I මේක නිකන් මම හදාගත්ත ක්‍රමයකට මම මේ ඔයාලට කියන්නේ. මෙන්න මේ වචන වලින් ඔයාලට මේ නැති වෙච්ච දේ විස්තර කරගෙන යන්න පුළුවන්. හැම lost එකම මේ ඔක්කොම ලියන්න බැරි වෙයි. නමුත් ඒ නැති වෙච්ච දේ අනුව බොහෝ වෙලාවට මේ වගේ වාක්‍ය හදාගන්න පුළුවන්. මේ වගේ වාක්‍ය වගේක් ලියන්න තියෙනවා. මේ නැති වෙච්ච දේ මාදිලිය, ඒ වගේම color එක, මේ අකුරු වලින් ඒවා තමයි තියෙන්නේ. මම ඔයාලට කියලා දෙන්න. හරි. එතකොට මේ විස්තරය ලියනවා අපි. හරිම ලේසි මේක. අමාරු දෙයක් නෙමෙයි. මේක මතක තියාගන්න හරි ලේසි. අකුරු ටික කොහොමද දන්නවද? මේ මතක තියාගන්න. MS CBC OI. MS CBC OI. ඔක මතක තියාගන්න. ඊට පස්සේ ඔයා date එක ලියනවා. දිනේ. හරි. ඒ වගේම මේ පැත්තෙන් ඔයාගේ නම ලියන්න පුළුවන්. Your name. Your name and the class. ඒ ඕනනම් මේ දෙකම ලියනවා. Name and the class. Your name කියලා විතරක් ලියන්න. මෙන්න lost notice එකක් ලියන format එක ආකෘතිය. හරි. මුලින්ම lost කියලා ලියුවා. ඕනනම් lost කියලා තුන් පාරක් ලියන්න පුළුවන්. ඊට පස්සේ නැති වෙච්ච දේ සම්බන්ධව විස්තරය ලියන්න ඕන. ඒක තමයි වඩා වැදගත් වෙන්නේ මෙතන බලාපොරොත්තු වෙන විභාගෙදී මේ නැති වෙච්ච දේ සම්බන්ධව වාක්‍ය ටිකක් ලියා ගන්න පුළුවන්ද කියලා ඔයාලට. මම මෙන්න වාක්‍ය ටික ලියන්න ඔයාට. වාක්‍ය ටික ඔයාලට අමතක වෙනවනේ සමහරවිට ලියන්න.
හරි ඒ කියන්නේ ලියන පිළිවෙලක් තියෙන්න ඕනේ නැහැ පිළිවෙලක් නම්. නමුත් ඔයාට අර ලියන්න ගත්තම සමහර නවතක වෙන්න පුළුවන්. ඔයාට වචන ගාන හරියටම සෙට් වෙන විදිහට වචන 50ක් විතර සෙට් වෙන්න මෙන්න මේ අකුරු පිළිවෙලට ලියන්නයි තියෙන්නේ. මේ වගේම වාක්‍ය වගේක් තියෙනවා. ඒ අකුරු ටික මතක තියාගන්න. MS CBC OI කියලා. ඕකෙන් වාක්‍ය වගේක් තියනවා ලියන්න. ඔයා හිතන්නේ M කියන එකෙන් මොකද්ද වාක්‍ය? මම මේ ලියන්න හදන වාක්‍ය. ඔයා M කියන එකෙන් මොකක්ද දන්නවද ලියන්නේ? my කියලා පටන් අරගෙන ඔයා නැති වෙච්ච දේ ලියන්න ඕනේ. my school bag ද my watch ද හරි my grammar book ද අන්න එහෙම. S කියන එකෙන් මොකද්ද ලියන්නේ නැත්තේ? ඒකේ මොන හරි ලක්ෂණයක් ඔයාට ලියන්න දෙන්න මොකද්ද S කියන එකෙන් ඔයාට හිතෙන්නේ? ඔව් S කියන එකෙන් පුතේ size කියන එක අපි ලියනවා. මේකට වාක්‍යයක් ලියනවා. The size of my bag is medium. හරි. The size of my shirt is medium. shirt එකක් නැති වෙලා තිබ්බා. ඒවා ඉතින් ගැලපෙන විදිහට ගන්න. හරි. watch එකකට සාමාන්‍යයෙන් size කියලා අපිට ගන්න බෑනේ. watch එකක් නැති වෙලා කියලා කිව්වනම් පෑනක් නැති වුණා කියලා grammar පොත නැද? ඒක නමුත් ඔයාලට ගැලපෙන වාක්‍යයක් ලියන්න පුළුවන් මේ දින එකට අනුව මේ ඔක්කොම ලියන්න ඕනෙත් නැහැ. මම මේ ඔක්කොටම ඕන එකක් ආවොත් මේ වාක්‍ය වලින් තෝරලා අරගෙන ලියන්න. හරි. C කියන එකෙන් color එක ලියන්න පුළුවන් නේ. color පාට. The color of my bag is red. හරි. The color of my bag is green. ඒ වගේ. B කියන එකෙන් මොකද්ද ලියන්නේ? brand එක. අපිට මාදිලිය ලියන්න පුළුවන් brand එක. හරි. brand එක. මාදිලිය මොකද්ද කියලා ලියන්න පුළුවන්. The brand of my bag is Nike. Nike කියලා bag වර්ගයක් තියෙනවා. එහෙම. ඊට පස්සේ ආය නැවත C කියලා තියෙනවා. ඔව් ලියන්න පුළුවන් ඔයාට. The contents of my bag are grammar books, right? Pencil case, lunch box, ඔය වගේ contents ලියන්න පුළුවන්. CC කියලා දෙකක් වෙනවා මතක තියාගන්න. MS CBC OI. ඊට පස්සේ O එකකින් other features අනිකුත් ලක්ෂණ. ඔයාලට කියන්න පුළුවන් මගේ බෑග් එකේ බැජ් එකක් ගහලා තිබ්බා. right ඉස්සරහ. අනේක අනිකුත් ලක්ෂණ යටතේ ගන්න පුළුවන්. ඊට පස්සේ I කියන එකෙන් මොකද්ද? මේ කටපාඩම් කරලා තියාගන්න තියෙන වාක්‍ය දෙමොන්න ඔයා මේ බෑග් එකේ වගේ ලක්ෂණ ඒ බ්‍රෑන්ඩ් එක කලර් එක සයිස් එක ඒ ටික මේ ටිකකින් කිව්වා. ඊට පස්සේ අවසානට ලියන්න ඕනේ if found හොයාගත්තොත් please hand it over to me. මට ඒක බාර දෙන්න. අන්න ඒ වාක්‍ය තමයි මේකෙන් ලියන්නේ. date එක දැම්ම යන්නේ. මේ ක්‍රමයේ මතක තියාගන්න. හරි. ඔයාට සමහරට දැන් watch එකක් නැති වෙනවා කිව්වොත් මේ ඔක්කොම මේ ලියන්න බැරි වෙයි size එක, color එක, brand එක, contents, other features ඔය ඔක්කොම ලියන්න බැරි වෙයි. නමුත් ඒ ලියන්න පුළුවන් ඒවා ටිකක් ගන්න මේකේ. හරි. ඔයාට lost notice එකක් ලියන්න කිව්වොත් එහෙම ඔයා ඉක්මනට මේ අකුරු set එක ලියා ගන්න කොහෙන් හරි. MS CBC OI. හරි. ඒ ටික මතක තියාගන්න මෙහෙම එක දිගට මතක තියාගන්න අමාරුයි. මුලින්ම දෙයක් ගන්න. MS CBC OI. M එකෙන් my කියලා දාලා නැති වෙච්ච දේ. S එකෙන් size, C එකෙන් color, B එකෙන් brand එක, C එකෙන් contents, O එකෙන් other features, I එකෙන් if found. අවසානට date එක දැම්ම මේක ලියන දවස ඔයාගේ නමයි ඕනනම් පන්තියක් දාන්න පුළුවන්. පැහැදිලිද? හරිම ලේසි. format කියලා ලියාගෙන හරි ඔය question එකට ඇටින් format කියලා ලියාගෙන ලියා ගන්නකො මේ ආකෘතිය. මෙහෙම ලියාගෙන දෙලමට finish කියලා message එකක් එවන්න. අපි එතකොට ඔක ලියන්න ගමු. මේවට වාක්‍ය set එක මම දෙන්නම්. වාක්‍ය වල ලියන ප්‍රධානම දේවල් ටිකයි මම ඔය දුන්නේ සරලව. හරිම ලේසි මේක ලියන එක. චර අමාරුවක් නැහැ. graphs charts එහෙම පැහැදිලි කරපු ඔයාට මේවා simple හරි. මේවා හරිම ලේසි. format කියලා ලියලා format කියන්නේ ආකෘතිය. format කියන්නේ ආකෘතිය. මෙන්න මේ විදිහටයි එන්නේ. ලියා ගන්නකො පැහැදිලිව MS CBC OI. හරි.
MS CBC OI. ඒතර වාක්‍ය ටික ඉක්මනින් ලියාගෙන යන්න පුළුවන්. හිත හිතා ඉන්න ඕනෙත් නෑ මේ අකුරු ටික මතකයි නම් ඔයාට. සර් ලබන සතියේ විදුලකයේ ෆිසිකල් ක්ලාසස් නැද්ද? right. පොතේ පන්ති පටන් ගන්න ආකාරය සම්බන්ධව මම අද පන්ති වලට දැනුවත් කිරීමක් කරන්නම්. කොහොමද අපි ක්ලාස් එකේ වැඩ පටන් ගන්න කියලා. right. ලියලා මට finish කියලා message එකක් එවන්න. හරි පැහැදිලිව ලියාගන්න. Finish. right. වඩාත් වැදගත් වෙන්නේ මේකේ මේ O level දැන් පේපර් එකේ ආවොත් එහෙම ඔයාගේ පේපර් එක බලන කෙනා චෙක් කරන්නේ මේ වාක්‍ය සෙට් එක නිවැරදිව ලියා ගන්න පුළුවන්ද කියලා. හරි? මේ වාක්‍ය ටික ලියන්න ඕන නිසා තමයි මම ඔයාට මේක හරියට මේ විදිහට සරලව කියලා දෙන්නේ. MS CBC OI කියන ටික මතක තියාගත්තා නම් වාක්‍ය සෙට් එක හදාගන්නයි තියෙන්නේ වගේ. හිත හිතා ඉන්න ඕනේ නැහැ ඊට පස්සේ. මොනවද මම ලියන්නේ කියලා කල්පනා කර කර ඉන්න ඕනේ නැහැ. ඔයාට දෙන දේ මොකද්ද නැති උනේ? ඒවට ගැලපෙනවා නම් ඒ වගේ ලියන්න පුළුවන් නම් සයිස් එකක්, බ්‍රෑන්ඩ් එකක් එනින්ම මේ වීඩියෝ වලට ලියන්න ගන්න. right. හරි නේද? Have you finished writing? Yes, sir. Yes, sir. හරි. අපි දැන් බලන්න ඕනේ මේකේ වාක්‍ය සෙට් එක කොහොමද එන්නේ කියලා. නේ? දැන් ඔයා දන්නවා නැති වුණොත් යම් කිසි දෙයක් ඔයාට විස්තර කරන්න මෙන්න වාක්‍ය සෙට් එක MS CBC OI. හරි? හැබැයි මතක තියාගන්න ඕනේ M එකෙන් my කියලා දාලා මොකද්ද ලියන්නේ? S එකෙන් size, C එකෙන් color, B එකෙන් brand, C එකෙන් නැවත contents, හරි? O එකෙන් other features, අනිකුත් ලක්ෂණ, I එකෙන් if found හොයාගත්තොත් කියලා වාක්‍යයක් තියෙනවා. ඒ වාක්‍ය ලියන්නයි තියෙන්නේ. හරි. අපි බලමු මේ වාක්‍ය සෙට් එක කොහොමද ලියන්නේ කියලා. ඔය යටින් අපි ලියාගමු මේක දැන් කොහොමද ලියන්නේ වාක්‍ය සෙට් එක කියලා. මම ඒ අකුරු ටිකත් මෙතනින් ලියා ගන්න. M S C B C O I. MS CBC OI. ඔය ටික නෙන්නේ. right. ඔයා මුලින්ම ලියන්න එපැයි lost කියලා. හරි? අපි දැන් මේ අර ප්‍රශ්නට අදාළව ලියනව නෙමෙයි. මම නිකන් වාක්‍ය සෙට් එක කියලා දෙන්නයි යන්නේ. මුලින්ම මාතෘකාව ලියන්න ඕනේ lost කියලා. ඔයත් ලියාගන්න කැපිටල් අකුරේ lost කියලා තුන් පාරක්ම ලියා ගන්නකො. ඔතන යටි. අපි ප්‍රශ්නට අදාළව ලියනව නෙමෙයි වාක්‍ය ටික විතරක් ලියන්න ඉගෙන ගමු. නමුත් මාතෘකාව lost කියලා තුන් පාරක්ම ලියන්න. එකක් ලිව්වත් ඇති තුන් පාරක් ලිව්වත් හරි. ඊට පස්සේ මම ඔයාලට වාක්‍ය ටික කියලා දෙන්න. right. පළවෙනි වාක්‍යය මම ලියන්න කිව්වේ මොකද්ද? M අකුරෙන්නේ. M අකුරෙන්නේ. right. මෙන්න M අකුර තියෙනවා. ඕකෙන් අපි ලියන්නේ මොකද්ද? my කියලා දාලා නැති වෙච්ච දේ සම්බන්ධව. බලාගන්න. my කියලා ලිව්වා. හරි? ඊට පස්සේ ඔයා නැති වෙච්ච දේ ලියනවා. what මොනවද නැති වුනේ? my school bag, my wristwatch, my grammar book මොකද්ද කියලා. ඊට පස්සේ බලාගන්න ඉස්සෙල්ලා ලියාගෙන යනවා has been නැති වෙලා තියෙනවා. has been lost. හරි? my watch, my school bag has been lost. ඊට පස්සේ ඔය වාක්‍යම තව දික් කර ගන්න ඕනේ. කවදද? කීයටද? කොහෙදද? හරි? my කියලා දැම්ම what එක දැම්ම has been lost. මේකම ලියනවා date time venue කියන එක. on කියලා දැම්ම දාන්න ඔයා දිනේ date එක.
ඊට පස්සේ on ඊට පස්සේ අපි දාමු time එක at හරි ඊට පස්සේ in කියලා venue එක ස්ථානය date time venue අපි notice වලත් කලින් ලිව්වා date time venue දෙවෙනි වාක්‍ය වශයෙන් මෙන්න මේකෙත් ඔයාලට පළවෙනි එකේ අර my කියලා පටන් ගන්න එක මේ ආකාරයෙන් ලියාගෙන යන්න පුළුවන් my මොකද්ද නැති උනේ කියලා ලිව්වා has been lost date time venue හරි ලියා ගන්න ඕන පළවෙනි වාක්‍යයෙන් මකුරෙන් ලියන වාක්‍ය මේක ලියන්න වෙනව මේක මොකක් නැති වුණා කියලා දුන්නත් ස්කූල් බෑග් එක නැති වුණා කියලා දුන්නත් හරි ග්‍රැමර් බුක් එක නැති වුණා කියලා දුන්නත් ඔයාගේ රිස්ට් වොච් එක නැති වුණා කියලා දුන්නත් මේක ලියන්නම් වෙනවා පළවෙනි වාක්‍යය හොඳට මතක තියාගන්න මේ date time venue කියවම නම් හොඳට හොරු පුරුදුයි venue කියන ස්ථානය place කියන එක excuse me sir yes කියන පුතේ sir restituted කියන්නේ මොකද්ද restituted කියන්නේ මට ඇහෙන්නේ reputed ද restituted recruited message එකක් කියවන්න spellings එක right එතකොට අන්න පළවෙනි වාක්‍යය හරි නේද m එකෙන් පටන් ගන්න තියෙන්නේ හරි my කියලා දැම්මා නැති වෙච්ච දේ මොකද්ද කියලා ලිව්වා has been lost කියලා දැම්මා ඊට පස්සේ date time venue හරි ඊට පස්සේ දෙවෙනි එක අපි ගන්නවා මොකද්ද s වලින් මොකද්ද අපි ලියනවා කිව්වේ මට මතක් කරලා කියන්න මොකද්ද s වලින් ලියන්නේ අපි size හරි අපි කොහොමද කියන්නේ දැන් අපි හිතමුකෝ අර ස්කූල් බෑග් එකම සම්බන්ධව ලියනවා කියලා ඕකේ size එක ලියන්න ඕනේ large ද එහෙම නැත්නම් medium එකක්ද small size ද හරි බෑග් එකට එහෙම ලියන්න පුළුවන් නම් ඔයාට එහෙම ලියන්න ප්‍රශ්නයක් නැහැ හරි අපි තුන් බෑග් එකට ලියන්න පුළුවන් කියලා සමහර බෑග් ලොකු බෑග් තියෙනවා ඒවට large size කියලා අපි ගමු සාමාන්‍යයෙන් ඔයා ඉස්කෝලේ දාගෙන යන බෑග් එක medium size කියලා ගමු හරි ඒ විදිහට අපි කියලා හිතමුකෝ එතකොට එහෙම වුණොත් එහෙම මේකට size කියන එකට අදාළව අපි කොහොමද ලියන්නේ ඔයා පළවෙනි ලියුවා my school bag has been lost කියලා විස්තරය ලියලා s එකට අපි ලියනවා කොහොමද size කියලා නිකන් පටන් ගන්න එපා පටන් ගන්න the size of my bag is the size of my bag is කියලා ලියලා ඔයා ලියන්නේ ඒක මොකද්ද large ද එහෙම නැත්නම් medium ද right small ද මොකද්ද කියලා ගැලපෙනවා නම් මේ වාක්‍ය ඔයා ලියන එකට අනුව ගැලපෙනවා නම් ඕක ලියන්න. දැන් පෑනක් නැති වුණා කියලා දුන්නොත් මේක ලියන්න බෑ. large medium පොතක් නැති වුණා කියලා දුන්නොත් මේ වාක්‍ය එන්නේ නැහැ. නමුත් ඔයා මතක තියාගන්න මෙහෙම එකක් ලියන්න පුළුවන්. right දෙවෙනි එක size පළවෙනි එක මොකද්ද නැති උනේ කියලා ලියුවා ඊට පස්සේ size හරි next one ඊට පස්සේ ms වලින් හරි cbc c වලින් ඊට පස්සේ මොකද්ද මං කිව්වේ color එකනේ color එක right මට කියන්නකෝ ඒකට වාක්‍ය කොහොමද ගන්න color එකට අදාළ වාක්‍ය අපි කොහොමද ගන්න the color of my bag is මේකම ගන්න පුළුවන් නේද the color of my bag is කියලා ඔයා නිතරම my bag කියලා ලියන්න ඕනේ හරි my bag වෙනුවට දාගන්න pronoun එකක් සර්වනාම පදයක් ඒ කියන්නේ ඔයා mother කියනකොට she දාගන්න father කියනකොට he කියලා දාන්න ඒ වගේම my bag වෙනුවට දාගන්න පුළුවන් pronoun එක මොකක්ද it කියන එක දාගන්න පුළුවන් ඒක කියන්න ඌ කියන්නත් ඒකනේ එතකොට එහෙම වුණොත් එහෙම අපිට තුන්වෙනි වාක්‍යය ලියන්න පුළුවන් the color of it is the color of it is ඔයා පාට ලියන්න මොකද්ද බෑග් එකට ලියන්න පුළුවන් හරි red green yellow හරි කැමති පාටක් ලියන්න the color of it is ඒකේ පාට right next one is b b වලින් මොකද්ද කියවෙනවා කිව්වේ
And it. brand නේ brand කියන එකනේ හරි brand වලට මොකද්ද මට වාක්‍යයක් කියන්නකෝ මේකට කොහොමද ගන්න මේ වාක්‍යයෙන් වෙනස් කරලා කොහොමද The ගන්න brand of it. the brand of it is ඒකේ මාදිලිය වර්ගය මොකක්ද කියන්නේ the brand of it is the brand of it is right මාදිලිය වලියන් මොකක්ද කියන්නේ ඒක මාදිලි වල බෑග්ස් වර්ග තියෙනවා හරි වොච් එකක් නම් ඒකේ මාදිලිය ලියන්න පුළුවන් පොතක් වුණත් ලියන්න පුළුවන් ඇට්ලස් කියලා එහෙම හරි the brand of it is right next one ඊළඟ එක අපිට මොකද්ද ලියන්න තියෙන්නේ ඔන්න අපි ලියුවා M S C B C ඊළඟට ආයෙත් C එකක් තියෙනවා ඒ C එක මොකද්ද මේ තියෙන C එකෙන් මොකද්ද අපි ලියන්නේ ඔව් Content. නේ අන්තර්ගතය මොනවද ඇතුළත්ව තියෙන්නේ කියලා හරි ඔයාට ඕන නම් ඒ වාක්‍යෙකින් the contents of it කියලා අරගෙන ලියන්නත් පුළුවන් එහෙම නැත්නම් ඉතින් අපි මෙහෙම දිගටම ලියාගෙන ඉද්දි තව චුට්ටක් එකම සිස්ටම් එකට යන ගතිය වෙනස් කරන්න ඕන නම් තව දුරටත් කියන වචනයක් දාගන්න මුලට further තව දුරටත් කියලා මොන හරි ආයෙ එකක් ලියනවා අන්න එහෙම මම මේක මෙතන ලියන්නේ මම මේකට අදාළ වාක්‍ය ලියන්න අපි කොහොමද ලියන්නේ ඒ අනුව මට කියන්නේ contents කියන එකට අදාළ වාක්‍ය The contents of it. ඔව් මට ගන්න පුළුවන් the contents of it එහෙම නැත්නම් the contents of my bag හරි it කියලා ලිව්වත් හරි my bag කියලා ගත්තත් හරි ඊට පස්සේ ලියන්න ඕනේ is හරි හරි මට කියන්න මොකද්ද ගන්න එතන the contents of my bag අනිවාර්යෙන්ම කියලා ගන්න ඕනේ හරි කියලා ගන්න වෙනවා ඇයි වාක්‍යයේ subject එක my bag එහෙම නෙමෙයි the contents කියන එක මෙතන color කේදී ඒක වචනයක් size කේදී ඒක වචනයක් brand කේදී ඒක වචනයක් නිසා is ගත්තා මෙතන contents කියලා s එකක් තියෙනවා අන්තර්ගත වෙන දේවල් ටික ඒ නිසා the contents of my bag කියලා ඔයා ටික ලියන්න එහෙම නැත්නම් සරලව ඉතින් the contents කියලා ලිව්වත් ඇති of my bag ඒවා මුකුත් ඕනේ හරි ඕනනම් ඒකත් ලියන්න the contents කියලා උනත් ඔය වාක්‍ය ලියන්න පුළුවන් the contents are හරි ඕනනම් it contains with කියලා ලියන්නත් පුළුවන් it contains with කියලා ලියන්නත් පුළුවන් ඒක අඩංගු වෙනවා කියන්නේ it contains with කියලා උනත් ගන්න පුළුවන් it contains with right next one o එකෙන් මොකද්ද ms හරි cbc හරි o එකෙන් මොකද්ද Other. other features අනිකුත් ලක්ෂණ හරි ඒකට මට වාක්‍යයක් කියන්න අනිකුත් ලක්ෂණ The other features of my bag. the other features of my bag මගේ බෑග් එකේ අනිකුත් ලක්ෂණ the other features of my bag the other features of my bag කියලා එතනත් ගන්න. ඔයා අනිකුත් ලක්ෂණ ගොඩාක් ලියනවා නම් තව අනිකුත් ලක්ෂණ දෙක තුනක් ලියනවා නම් the other features of my bag කියලා ගන්න ඕනේ. features එක බහුවචනයක් ඒක නිසා the other features of my bag are හැම එකටම මේ ඔක්කොම ලියන්න ඕනේ හරි එහෙම වුණොත් එහෙනම් වචන 50කට වැඩිත් වෙනවා මම මේ ඕන එකට ලියන්න මේ වාක්‍ය සෙට් එක කියලා දෙන්නේ ඔයා තෝරලා බේරලා අවශ්‍ය දේවල් ගන්න මේක it had contented with කියලා ගත්තොත් හරිද කියලා අහනවා හරි පුතේ එහෙම ලියන්නත් පුළුවන් හරි it had contented with කියලා ගන්නවත් පුළුවන් ඒකේ තිබුණා කියන්නේ ඔයා හදලා ගන්න වෙනස් කරලා ගන්න මගෙන් මේ විදිය ඕනෙම නැහැ right එහෙමනම් ඔන්න
මේ නැති වෙච්ච දේ සම්බන්ධව විස්තරය ලියුවනේ අපි. හරි. MS CBC ඕගාවට ලියුවා. හරි. ඊට පස්සේ අවසානට තියෙනවා I. මේක නම් පොදු වාක්‍යයක් ඔයාලට ලියන්න පුළුවන්. හරි. I එකෙන් පොදු වාක්‍යයක් ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. ඔය අවසානට මොකද කියන්නේ මේ වගේ විස්තර ටික ඔක්කොම කියලා මොකද්ද නැති උනේ? කවදද කීයටද ස්ථානයේ ඒ සියල්ල කියලා ඒ නැති වෙච්ච දේ සම්බන්ධවත් විස්තර කියාගෙන ඉන්න අවසානට මොකද වැදගත්ම දේ ඔයා කියන්න ඕනේ. හම්බ වුණොත් කරුණා කරලා මේක බාර දෙන්න කාරුණික වෙන්න කියලා ඔයා ලියන්න ඕනේ. ඒක කොහොමද බාර දෙන්නේ? කාටද බාර දෙන්නේ? ඒ වගේම contact number එකක් ඕන නම් හරි දුරකථන අංකයක් වගේ එහෙම ලියන්න පුළුවන්. ඒක තමයි මේක අනිවාර්යෙන් අවසානට ලියන්න එපයිනේ. නැත්නම් මේ විස්තරය විතරක් ලියලා වැඩක් නැහැ. හම්බෙච්ච කෙනෙක්ට ඒක ආපහු බාර දෙන්න කෙනෙක්ට ලියන්න ඕනේ වාක්‍ය. ඒක තමයි I වලින් මම ලියන්න කියන දීලා තියෙන වාක්‍ය. මේක පොදු වාක්‍යයක් ඔයාලට ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම. If found හම්බ වුණොත්. හරි. If found. Please be kind enough. Please be kind enough. කාරුණික වෙන්න කියලායි කියන්නේ. කරුණාකරලා කාරුණික වෙන්න please be kind enough to hand it over. ඒක බාර දෙන්න. hand over කියලා කියන්නේ බාර දෙනවා. hand it over. ඒක බාර දෙන්න. ඔයා ලියන්න to කාටද? කාටද මේක බාර දෙන්න කියන්නේ? to කියලා ඔයාගේ නම එක්ක owners name හරි එහෙම නැත්නම් ස්ථානයකට කොහෙට හරි guard room එකට ඉස්කෝලේ guard room එකට බාර දෙන්න කියනවා. එහෙම හරි. එහෙම නැත්නම් office එකට බාර දෙන්න හරි. හරි. Please be kind enough to hand it over to මම මෙතන අයිතිකාරයාගේ නම ලියන්න කියලා ලිව්වා. owners name. එහෙම නැත්නම් office. හරි. එහෙම නැත්නම් guard room. හරි. කැමතියක් ලියන්න. o සහ o එහෙම නැත්නම් contact. contact කියලා අමතන්න කියලා නම්බර එකක් ලියන්න. contact කියලා නම්බර එකක් ලියන්න. එකෙක් අහනවා other features වෙනුවට one of the features කියලා ගන්න පුළුවන්ද කියලා. හරියටම හරි කිසිම ගැටලුවක් නැහැ. one of the other features කියලා කියන්න ඕනේ. one of the other features of my bag is කියලා ගන්න. මතක තියාගන්න ලියාගන්න වාක්‍ය if found please be kind enough to hand it over to කියලා ලියන්න. මේ ඔක්කොම විස්තර මේ size එක color එක brand එක contents හරි other features ඔය ඔක්කොම ලියන්න බැරි වෙයි. නමුත් තෝරලා බේරලා ගන්න වාක්‍ය සෙට් එකක් වචන 50ක් සෙට් වෙන විදිහට. ඔව් අවසානට price එකක් දෙන්නම් කියලා දාන්න බැරිද? පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ මේක හොයලා දෙන කෙනාට a handsome price is reward a handsome gift is rewarding හරි එහෙම ලියන්නත් පුළුවන්. හරි. හොඳ tag එකක් දෙනවා කියන්නේ. ඒක if found කියන මේ sentence පස්සේද? මොකද පුතේ? 7 වෙනි එක ඔව්. ඒ price එක 7 වෙනි එකට පස්සේ දාන්නේ price එක දෙනවා කිය. මට එන්නේ මොකද්ද? price එකක් දෙන නම් අපිට දාන්න පුළුවන් කියේ ඒක 7 වෙනි sentence එකෙන් පස්සේ දාන්න පුළුවන්. price එකද? ඔව් නෑ price එක. price මිලද? මිල ගැන ඉතින් සඳහන් කිරීමක් කරන්න අවශ්‍ය නම් ඔයාලට මේක එකක් කොහෙන් හරි දාගන්න පුළුවන් මේ 7 වෙනි වාක්‍යෙට කලින් ලියන්න ඕනේ හැබැයි හරි. තව මොනවා හරි මීට අමතරව ඔයාලට එහෙම හිතන දෙයක් තියෙනවා නම් ලියන්න ගැටලුවක් නෑ price එකක් ලියන්න පුළුවන් නම් මිලක් ඒකට ලියන්න අවශ්‍ය නම් එතන ගැලපෙනවා නම් මේ 7 වෙනි එකට උඩින් ඒ දේවල් ලියන්න. ඒ price නේ tag එකක් දෙනවා. tag එකක් දෙනවා කියන එක. right. ඒ tag එකක් දෙනවා කියන එක පුතේ ලියන්න අවසානටම ලියන්න. 7 වෙනි sentence පස්සේ. ඔව් after the 7th sentence. හරි. අවසානට මේක ලියන්න tag එකක් දෙනවා. right. එහෙමනම් හරි නේද මේ ටික ලියාගත්තනේ. ඔන්න ඔයාට පැහැදිලි ඒ වගේ මෙතන දාගන්න මේ මට මෙතන ඊටමදි. ඔයා මේ වම් පැත්තේ යටින් date කියලා දාගන්න. ඒ වගේම තව your name. ඔයා මේක ලියන කෙනා ඔයාගේ නම ලියන්න.
අන්තිම වචනේ මොකක්ද කියලා අන්තිම වචනේ පුතේ number කියලා මම ලියලා තියෙනවා. or contact කියලා දෙනවා number. ඔන්න මම අවසාන වාක්‍ය නැවත ලියන්න. මේකයි තියෙන්නේ. If found, please be kind enough to hand it over to කියලා owner's name අයිතිකාරයාගේ නම ලියුවා or contact කියලා number එක. දුරකථන අංකයක් මොනවා හරි ලියන්න. මෙතන ලියා ගන්න අවසානට දිනේ ලියනවා අය. අපි අර ලිව්වේ කලින් ෆෝමැට් එකේ. ඒ වගේම your name and the class, එතන your name and the school. හරි. කැමතියක් ලියන්න පුළුවන්. right. එහෙමනම් පැහැදිලිනේ. දැන් මතක තියෙන්න ඕනේ හැබැයි මේ වාක්‍ය සෙට් එක අපි ඒ ලියන දේවල් ටික. හරි මේක මතක තියෙනවනේ ලේසි. ඒ අකුරු ටික මතක තියාගන්න. මොකක්ද දෙන්නේ? MSCBCOI. මීට අමතරව තව ලියන්න හිතෙනවා මොන හරි ඒවා ලියන්න. ප්‍රශ්නයක් නැහැ. හරි. MSCBCOI. එකනික හදස වෙන ස්ථානයකට බාර දෙන්න කියලා ලියන්නේ කොහොමද? වෙන ස්ථානයකට කියන්නේ ඉතින් මෙතනින් ඕනනම් ඔයාලට ඉතින් 2 කියලා ඒ දෙන ස්ථානය ලියන්න පුළුවන්. හරි. මොන හරි shop එකකට දෙන්න කියනවා නම් එහෙම. හරි ඒ ස්ථානේ දාන්න ඕනර්ස් නේම් කියන වෙනකොට ඒක දාගන්න කැමති තැනකට. right. එහෙමනම් අපි දැන් ඔය 2013 O level paper එකේ ආ ප්‍රශ්න අනුව ලියන්න බලමුද මේක? හරි. මේ විදිහටම ලියන්න බලමු. අනිවාර්යෙන් වාට ලියා ගන්න පුළුවන් මේ ඔක්කොම මේ තව දෙයක් පුතේ. මේ ටික highlight කරගන්නකො. මේ පළවෙනි වාක්‍යයේ my what කියලා තියෙන highlight කරගන්න. ඒකයි. ඊට පස්සේ මේකත් highlight කරගන්න. date time venue highlight එක අරගෙන ඒක highlight කරගන්න. ඒ වගේම ඊට පස්සේ size color brand contents other features if found ඒ ටික highlight කරගන්න. මට වචන වගේක් අහලා එවලා තිබ්බා messages වගේක්. පුතේ WhatsApp message එකක් එවන්න. WhatsApp message එකක් එවන්න මේ chat එකට එවලා තිබ්බා වචනයක් දෙකක් තේරුම් වගේක් අහලා. message එක දැන් උඩට ගිහිල්ලා හොයන්න බෑ මට. මට WhatsApp message එකක් එවලා තියන්න මම කියන්නම්. right. එවනම් මෙන්න මේ විදිහටයි අපි සාමාන්‍යයෙන් lost notice එකක ලියන්නේ. ඔයා හොඳට මතක තියාගන්න අපි topic එක ලියනවා lost කියලා. ඒ වගේම ඊට පස්සේ MSCBCOI කියන අකුරු ටික භාවිතා කරලා අපි වාක්‍ය සෙට් එකක් ලියාගෙන යනවා. හරි. අවසානට date එකක් දාලා ඊට පස්සේ ඔයාගේ නමයි පාසලයි හරි නමයි පන්තියයි හරි එහෙම නැත්නම් නම විතරක් උත් ඇති. හරි. එහෙම ලියන්න පුළුවන්. right. වාක්‍ය සෙට් එක තමයි හරියටම ලියා ගන්න ඕනේ. grammatically correct ඔයා ලියන්න ඕනේ වාක්‍ය සෙට් එක. අර MSCBCOI දැන් මේ පළවෙනි වාක්‍යෙම නම් හරි පැහැදිලිවම ලියන්න පුළුවන්. ඕන එකට ලියන්න. හරි. අපි බලමු 2013 O level exam එකේ ආපු ඔය ලියන්න දීලා තියෙන notice එකට අපි කොහොමද ලියන්නේ කියලා. මම හිතනවා මම ලියන්න දෙයක්වත් නෑ ඔයාට ලියා ගන්න පුළුවන් මේ තනියම කියලා. නමුත් අපි දෙගොල්ලම ලියමු කතා කර කර ලියමු. ඔයත් මට කියන්නේ ඒක ලියන්න ඕනේ වාක්‍ය ටික. හරි. මාත් කියන්නම්. අපි එකතු වෙලා ලියමු ඕක. ඊට පස්සේ මම ඔයාට තනියම ලියන්න තව notices දෙකක් දෙනවා. ඒක හොඳට practice වෙනවා මේකේ. මේවා ඊටාම ලේසි හරි. මේ ක්ලාස් එකේ ඉන්න හැම ළමයෙක්ම ඉගෙන ගත්ත බා graph එකක් විස්තර කරන්න, pie chart එකක් විස්තර කරන්න ඒවත් එක්ක බලද්දී ආයේ මේවා නැති. මේවා ඉගෙන ගන්න දේවල් නෙමෙයි අතට මොකද තියෙන්නේ. හරි සරල දේවල් මේවා. ඒවා ලියන්න පුළුවන් වෙච්ච ඔයාට මේවා හරිම simple. right. අහලා තිනවා grade 8 classes පටන් ගන්න කවදද කියලා. පුතේ ඒවත් පටන් ගන්න ජනවාරි මාසේ. හරි. අපි දැන් මෙහෙමයි. මේ අහගන්නකො. පන්ති ආරම්භ සම්බන්ධ පන්ති පටන් ගන්න දේවල් සම්බන්ධවත් මම ඔයාලට චුටි දැනුවත් කිරීමක් කරන්නම් දැන්. අපි දැන් ඊළඟ සෙනසුරාදා කියන්නේ ජනවාරි 1 වෙනිදා. හරි. ජනවාරි 1 වෙනිදාට දැන් 10 වසරේ අය ඉන්නවනේ. දැන් 10 වසරේ පන්ති ඉන්න ළමයි ඉන්නවනේ. ඒ අයට
ඔන්ලයින් පන්තිය පැවැත්වෙනවා. හරි? ආයතනයට ගෙන්නන්නේ නෑ ඔයාව ජනවාරි 1 වෙනිදා. හරි? අපි ආයතනය තුල පටන් ගන්න. මම 10 වසර ළමයින්ට මේ කියන්නේ 10 වසර ළමයින්ගේ පන්තිය පටන් ගන්නේ ආයතනය තුල විදුල ආයතනය තුල ජනවාරි පළවෙනිදා ඉන්නේ සෙනසුරාදාවක් ජනවාරි 8 සෙනසුරාදා සිට. ඒතර ජනවාරි 1 වෙනිදාත් අපි ඔන්ලයින්ම තමයි කරන්නේ පන්තිය. හරිද? 10 ශ්‍රේණිය. අද grade 10 11 දෙකේම ළමයි සම්බන්ධ වෙලා ඉන්නවා. පටලව ගන්න එපා ඔන්න පැහැදිලිව මතක තියාගන්න. මම මේ කතා කරන්නේ 10 ශ්‍රේණිය ළමයින්ට. දැන් 10 ඉන්න අය. එයාලා ඊළඟ අවුරුදු 11. හරි? එතකොට දැන් 10 ඉන්න අයද එහෙම නැත්නම් 2022ට 10 ඉන්න අයද? ඔව් 2022 10. නෙමෙයි 2022 11. sorry. grade 11 2022. පැහැදිලි නේද? ඔන්න grade 11 2022 අයටයි මම මේ කතා කරන්නේ. හරි? ඔයාලට ජනවාරි 1 වෙනිදා ආයතනය තුල පන්තිය කරන්නේ නෑ මම. හරි? ආයතනය තුල පන්තිය පැවැත්වෙනවා ජනවාරි 1 වෙනිදා ඔන්ලයින් පන්තිය කරනවා. ජනවාරි 1 ඔන්ලයින් පන්තිය තියෙනවා. වරද්ද ගන්න එපා ඔන්න. ඔන්ලයින් පන්තිය තියෙනවා. ජනවාරි 8 සෙනසුරාදා ඉඳලා තමයි විදුල ආයතනය තුල පන්තිය පටන් ගන්න. ජනවාරි 8 සෙනසුරාදා සිට විදුල ආයතනය තුල පටන් ගන්නවා. එතකොට ජනවාරි 8 සෙනසුරාදා ඔයාට පන්තිය තියෙනවා උදේ 8 ඉඳලා 10 වෙනකම්. හරිද? මොනවා හරි විද්‍යා පන්තියක් 10:00ට කොහෙද පටන් ගන්න කතාවක් කිව්වා. ඒක මේ ජනවාරි 8න් පස්සේ අපි යන ළමයි ප්‍රමාණයත් එක්ක බලලා මම වෙලාව චුට්ටක් ඕනනම් මෙහෙට කරලා අරන් දෙන්න. මේ පන්තියට යන්න වෙලාව හදලා දීලා. අපේ ආයෙත් නෙමෙයි වෙන තැනක පන්තිකට යනවා කිව්ව ළමයි කීප දෙනෙක් ඉන්නවා. ජනවාරි 8 උදේ 8:10 හෝල් ක්ලාස් එක තියෙනවා. මම හිතන්නේ රතුගම සර් මගෙන් පස්සේ පන්තිය ගන්නවා ඔයාලගේ. රතුගම සර් පටන් ගන්නවා 10 කාලෙද කොහෙද? හරි? සර් කියයි. හරි? රතුගම සර් මේන් පස්සේ පන්තිය ගන්නවා. මගේ පන්තියට ආව ඒ ඉවරෙච්ච ගාම රතුගම සර්ගේ පන්තියට යන්න පුළුවන්. ඒ වගේම ගෲප් ක්ලාස් එකට එන්න බලාපොරොත්තු වෙන අය. ගෲප් ක්ලාස් එකට එන්න බලාපොරොත්තු වෙන අයට තියෙන්නේ ජනවාරි 8 සඳයෙන් පස්සේන බදාදා තියෙනවනේ. නෙමෙයි. සිකුරාදා. මම දිනේ කියන්නම් ඔයාට ජනවාරි 8න් පස්සේන සිකුරාදා. උදේ ජනවාරි 14 ජනවාරි 14 තමයි ගෲප් ක්ලාස් එක තියෙන්නේ. ඒක තියෙන්නේ පස්සරු 6:30 8:30. ඒකවත්සදී මොකද්ද? ඒක තියෙන්නේ සිකුරාදා සර්. ඔව් සිකුරාදා. ජනවාරි 14 කියන්නේ සිකුරාදා දවස. මේ සිකුරාදා දවස. ඒක ඔන්ලයින් තියෙන්නේ. නෑ ආයතනය තුල තියෙනවා. හරි. ඒතර ඔන්ලයින් සම්බන්ධ වෙන අයට මම දැනුවත් කිරීමක් කරන්නම් ඔන්ලයින් ටයිම් ටේබල් එක කොහොමද වෙන්නේ කියලා මේ සෙනසුරාදා. ඉතින් පුළුවන් නම් මේකට මෙන්න බලන්න හෝල් ක්ලාස් එකට. ලේසි එක. රතකොමසගේ පන්තිරත් එනවනම් මේකටම සම්බන්ධ වෙනවා නම් ලේසි හෝල් ක්ලාස් එකට. පන්ති දෙකම එක දවසක කවර් කරගන්න පුළුවන්. 10:00 රතකොමස ගන්නවා කිව්වලු. හරි. එතකොට මගේ පන්ති 8:10 හරි. පැය භාගක බ්‍රේක් එකක් තියෙනවා ඉන්ටර්වල් එකක්. 10 තියෙන රතකොමසගේ පන්තියට ගිය හැකි. 10 කාලේ පටන් ගන්නවා කිව්වේ. 10 කාලට පටන් ගන්නවා. විනාඩි 15ක් රතකොමස බ්‍රේක් එකක් දෙනවා. 10 කාලට රතකොමසගේ පන්තියට ගිය හැකි. පන්ති දෙකම අපි දෙන්න කතා වෙලවන්න එක වෙලාවට දාලා මේ එක ළඟ දාලා තින්නේ මට මාරු වෙන්න ලේසි එතකොට. මගේ පන්තියට ආවා ඒ ඉවරලා කෙලින්ම රතකොමසගේ පන්තියට ගියා. මේ කතා කරන්නේ 2022 11 ශ්‍රේණිය. මෙන්න ටයිම් ටේබල් එක ලියා ගන්න. මම ගෲප් එකකට මැසේජ් එකක් ගෙවන්නම්. සර් ෆිසිකල් ක්ලාස් නේද? ඔව් ෆිසිකල්. හරි. ජනවාරි 1 වෙනිදා ඔන්ලයින් තියෙනවා. මේ ෆිසිකල් නේ විදුල ආයතනය තුල. එතකොට මේ ටියුට් ක්ලාස් එක
ටියුට් ක්ලාස් එක සම්බන්ධව දැනුවත් කිරීමක් කරන්න නම් දැන් ටියුට් ක්ලාස් එකේ මුලට අපි සිකුරාදාටනේ කරේ. ඒක කරන්න වෙන්නේ නැහැ. ටියුට් ක්ලාස් එක කොහොමත් ඔන්ලයින්ම තමයි යන්නේ. ඒක ඔන්ලයින්ම තමයි යන්නේ. ඒකට අපි ටයිම් වෙනම දාගමු. ඕක කියන්න පුතේ. සර් ඔය ක්ලාස් ඔක්කොම ක්ලාස් ටයිම් ටේබල් එක ගෲප් එකට දානවද? ඔව් මේ සියල්ල දානවා. ඔයා දැන් ලියාගත්තටත් කමක් නැහැ මම ගෲප් එකට දානවා. හරි එදා සර් thank you. ඒ 6 ඉඳන් 11 වෙනි දිනකම් රතුකම සර්වේ මමයි නදුන් සර්වේ අපි තුන් දෙනාම පන්ති පවත්වනවා. එතකොට ඒ වගේම ඉතිහාසයේ පන්තියක් තියෙනවා ජගත් සර්ගේ. ඒ වගේම ටැමිල් පන්තියක් තියෙනවා 6 සිට 11 වෙනි දක්වාම. අපි මේ ඔක්කොමලා ජනවාරි 8 සිට තමයි මේ පන්ති පටන් ගන්න ආයතනය තුල. මගේ ටයිම් ටේබල් එක 6 සිට 11 වෙනි දක්වාම ඔයාගේ ගෲප් එකට දානවා. එතකොට හරිනේ. මේ දැන් 10 කාලට වගේ නැතිසය පටන් ගන්නවා. කාගේද? නමිදිස හරි. ඒකට මොන හරි විසඳුමක් මම දෙන්නම්. හරි. එහෙම වුණොත් පන්තියේ චුට්ටක් කලින් හරි පටන් අරගෙන 7:00 ඉඳන් 9:00 වෙනකන් හරි කරලා යන්න ඒ වෙලාව මම හදලා දෙන්නම්. හරි. මේ සතියේට මේ විදිහට මොන හරි දෙයක් අපි කරමු. බලමු සැලකිය යුතු ළමයි ප්‍රමාණයක් යනවනම් නමිදිසගේ පන්තියට මම වෙලාව වෙනස් කරලා දෙන්නම්. ඒ වෙලාවට එන්න බැයි නම් පුතාලා මේ වෙලාවට හරි. මේ සතියේට හරි මේ වෙලාවට එන්න ඊට පස්සේ නම් මම මේ ජනවාරි 14 වෙනිදාට එන්න ජනවාරි 8 එන්න බැයි නම් මේ වෙලාව. මම වෙනස් කරලා දෙන්න හදලා දෙන්න. දැන්ට ඔය ටයිම් ටේබල් එක කියලා මතක තියාගන්න. හරි. grade 11 2022 11 වෙනිදා යන කට්ටියටයි ඔය කිව්වේ. එතකොට දැන් 11 වෙනි ඉන්න අය ඉන්නව නේද? දැන් 11යි. දැන් තමත් 11. ඒ කියන්නේ මේ මාසේ O level exam. හරි? 2021 O level 2022 මේ මාසේ O level ලියන අය. හරි? ඒ අයගේ පන්තිය මම ජනවාරි 1 වෙනිදාම පටන් ගන්න හිතාගෙන ඉන්නවා විදුලා ආයතනයේ. ඒ කියන්නේ අපි ඊළඟ සතියේ හම්බ වෙනවා. ජනවාරි 1. ඔයාලා එන්න කැමතිද පන්තියේ ජනවාරි 1 වෙනිදාට? කියන්නේ ඔයාලා ඔව් සර් ආරෙම සර්. ඔව්. අපි ක්ලාස් එක ස්ටාර්ට් කරමු කියලා මම කිව්වා රතුකුම සර්ට මාත් ජනවාරි 1 වෙනිදා ඒතර අලුතෙන්ම මගේ අලුත් අවුරුද්දේ වැට් ටිකක් පටන් ගන්න යන්නේ විදුලා ආයතනයේ. හරි විදුලා ආයතනයේ 11 වසරේ පන්තියක්. මේ පාර ඕලෙවල් ලියන සෙට් එකේ පන්තිය පටන් අරගෙන. මම උදේවරුවක් දාන්නේ නැතුව හරි උදේවරුවක් දාන්නේ නැතුව මෙදාට ගන්නම් මම දවල් වරුවක්. අපි දවල් වරුවක් ක්ලාස් එක කරමු. හරි අපි දවල් සාමාන්‍යයෙන් පන්තියේ ගමු කරන්න ජනවාරි 1 වෙනිදා මොකද දවල් 3 ඉඳන් 5 වෙනකම් වගේ දාගත්තොත් පුතාලට සම්බන්ධ වෙන්න පුළුවන්. පුළුවන් සර්. එහෙනම් ජනවාරි 1 දවල් 3-5 විදුලා ආයතනයට එන්න මේ පාර වල ලියන සෙට් එක. ඔයාටත් තව මේක තමයි හෝල් ක්ලාස් එක. ගෲප් ක්ලාස් එකට තව වෙලාවක් දෙන්න මම ඒ ගෲප් ක්ලාස් මේ වෙනස් කිරීමක් කරනවා. මොකද්ද? ඔන්ලයින් ක්ලාස් එක නැද්ද සර්? ඔන්ලයින් එකත් අපි කරමු. ඒකේ ටයිම් ටේබල් එකත් ගෲප් එකට දාන්න. මම අර පන්තියක් ජනවාරි 1 වෙනිදාට මොනවා හරි කරන්න එපේ. හරි? ඉතින් ඒක නිසා ඔයාලගේ පන්ති මම තෝරගත්ත දවල් 3 ඉඳන් 5 වෙනකම් විදුලා ආයතනයේ මොකද්ද? විදුලා ආයතන අනිත් පන්තිත් පටන් ගන්නවා. ඔව් අනිත් පන්ති මගේ පන්ති විතරයි ජනවාරි 1 වෙනිදාට. අර අනිත් සෙනසුරාදා නේද? ඔව් ජනවාරි 1 සෙනසුරාදා. අනිත් ගුරුවරු කියයි අනිත් එයාලා පටන් ගන්නවාද කියලා මම ආරම්භයක් ගන්න ඕන නිසා ඔයාලගේ පන්තිය ජනවාරි 1 වෙනිදා පටන් ගන්න. මේ වෙලාවට එන්න බැරි අයට වෙන ටයිම් එකකුත් මම දෙන්නම් ඈ ගෲප් එකට දාන්න. හරි? right. සර්තර ඔන්ලයින් එකක් තියෙනවා කොහොම නේද? ඔව් ඔන්ලයින් එකකුත් තියෙනවා. ඒකේ වෙලාවත් මම කියන්නම්. හරි? ඒ ගෲප් එකට මැසේජ් එකක් දාන්නම්. ආයතනයේ ඉන්න පුළුවන් අය මේ වෙලාවට එන්න. හරි. ඒ ගැන ඔන්න මම ඊට වඩා කතා කරන්නේ නැහැ වෙලාව යනවා. හරි. ඒතර පුතාලා අපි එහෙනම් ඔන්න මේ දැන් නෝටිස් එක ලියන්නයි යන්නේ. හරි? ක්වෙස්චන් එක අපි ගමු නැවත වතාවක්. මෙන්න ප්‍රශ්නේ
You lost your school bag on the sports meet day. You are not sure where you put it. Write a notice to display in the school canteen. Use about 40-50 words. Hari. A brief description about the bag, contents of the bag, a request to return it. Hari. අපි ලියන්න ගමුද? මේක ලියන්න ගමුද? හරි. අපි ගමු මේක ලියන්න. අපි ලියමු මාතෘකාව topic එක ලියන්න හැමෝම lost කියලා capital අකුරු වලින්ම ලියමු. lost කියලා තුන් පාරක්ම ලියන්න. අපි කතාවේ ලියමු අපි දෙගොල්ලෝ මේක. ඔයත් කියන්න ලියන විදිහ වාක්‍ය ලියන්න පුළුවන් ඒවා තව වෙනස් කරලා කියන්න පුළුවන් නම් එහෙම. right මෙන්න මම ලියනවා lost කියලා තුන් වතාවක්. lost right ඊට පස්සේ මම මේ පැත්තෙන් ලියා ගන්නවා shape එකේ අපි අර වාක්‍ය set එක ලියන්න ඕනේ අකුරු ටික MS CBC OI ඔය ටිකනේ MS CBC OI හරි පළවෙනි වාක්‍යය හරි අංක 1 2 3 එහෙම දාන්න අවශ්‍ය නැහැ ඔයා මේක ඡේදයක් වශයෙන් පැරග්‍රාෆ් එකක් වශයෙන් ලියාගෙන ඉන්නේ මට කියන්න පළවෙනි වාක්‍යය මොකද්ද ලියන්නේ මේ M අකුරෙන් පටන් ගන්න වාක්‍යයක් තිබේ මොකද්ද My school bag has been lost on. right my කියලා ඔයා නැති වෙච්ච දේ ලියලා ඒකේ date time venue එකත් ලියනවා කීයටද කොහෙන්ද කීයටද වෙලා මේ කවදද කීයටද ස්ථානය ලියන්න බලන්න මේ වාක්‍ය මෙතන නම් ලියන්නේ ස්කූල් බෑග් එක නේද right පුතේ ලියපු කෙනෙක් කියන්න මට ඒක කොහොමද ලියන්නේ my school bag has been lost. My school bag has been lost. My school bag has been lost. Lemopi on 20th December 2021 at 10:30 a.m. in the sports meet එක දවසේනේ එහෙනම් in the school playground කියලා ගමු ගැලපෙන්නේ එහෙම school playground සර් ඔව් කියන්නේ සර් ඒ කියන්නේ ස්පෝර්ට් මීට් එක දවසේ නැති වුණේ කියලා මේ ඊට පස්සේ කියනානේ කොහෙද තිබ්බි කියලා මතක නැති කතාව. ඔව් ඉතින් ස්කූල් ප්ලේග්‍රවුන්ඩ් එකේ නේදාට ඉන්නේ කොහෙද තිබ්බේ කියලා අපිට හරියට මතක නෑ තමයි. ඔයා කොහේ හරි ගහක් යට හිටියද ග්‍රවුන්ඩ් එක ගාව තියෙන ගහක් යට හිටියද එහෙම නැත්නම් මොනවා හරි එතන තියෙන ඔයාලගේ මොනවා හරි අපි හිතමු මේ නිවාසාන්තර දැන් ඔය තරඟ එහෙම තියෙද්දි ඔයාලගේ අර එක එක හවුසස් හදන්නේ හරි අන්න ඒක හිටියද ඒක ගැටලුවක් නෑ හරි තිබ්බ තැනක් මතක නෑ කොහම හරි ග්‍රවුන්ඩ් එකේ තමයි හිටියේ මේක හම්බෙනව නම් බෑග් එක හම්බෙනවනේ ග්‍රවුන්ඩ් එක තුලින් හරි my school bag has been lost on 20th December 2021 at 10:30 am උදේ 10:30ට එහෙම නැත්නම් මේකේ වෙලාව පරසයක් අපිට දාන්න පුළුවන් from 8:30 am to 2:30 pm කාල පරාසයක් ඔය කාලය තුල ඇතුළත කියන්නේ හරි මම ස්ථිර වෙලාවක් දැන් in the school playground හරි පළවෙනි වාක්‍යය ඔන්න හරි ලියුව මොකක්ද නැති උනේ ඒ වගේම නැති වෙච්ච දිනේ date එක වෙලාවකුත් නිකන් දල වශයෙන් ලියුව ඕනනම් මේක ඔයාලට ලියන්න පුළුවන් from 10:30 am to 2:30 pm හරි උදේ 10:30 දවල් 2:30 අතර in the school playground එකෙන් තමයි නැති වෙලා තියෙන්නේ හරි ප්‍රමාණයක් නේක හරි කොතනින්ද නැති උනේ කොතන තිබ්බ කියලා හරියට මතක නැහැ හරි ඊට පස්සේ දෙවෙනි වාක්‍යය ලියන්න ඕනේ මොකද්ද MS මෙතන S එක මොකද්ද දුන්නේ මොකද්ද S එකෙන් කියවෙන්නේ size ඔව් ඒක මොකද්ද අපි ලියන්නේ බෑග් එක නැති උනේ මේකට size එකක් ලියන්න පුළුවන්ද අපිට බෑග් එකට සාමාන්‍ය The size of my bag is large. ඔව් එහෙම අපිට හදා ගන්න පුළුවන් වාක්‍ය size එකකුත් අපි ලියමු නේද ලොකු ගැලපීමක් නම් බෑග් එකට size එකක් ඉතින් ලොකු බෑගුත් තියෙනවා පොඩි බෑගුත් තියෙනවා shopping බෑගුත් තියෙනවා එහෙම grocery බෑගුත් තියෙනවා එක එක එම් බෑග් වල size තියෙනවා අපි නිකන් medium size කියලා දාමු නිකන්
හරි ඔකට වැරද්ද දාන්නේ ඕලෙවල් පේපර් එකේ එහෙම බෑග් තියනවද මීඩියම් සයිස් තියනවද එහෙමයි මේකේ මේ බලන්නේ වාක්‍ය ලියා ගන්න පුළුවන්ද කියලා බලන්න ලියමු වාක්‍යය right ඒක ලියමු the size of my bag is medium. The size of my bag is medium. එකෙනෙක් අහනවා at around 10:30 am කියලා ගන්නත් පුළුවන් නේද? ඔව් අනිවාර්යෙන් පුළුවන්. at around 10:30ට විතර කියන්නේ. at around එමත් හරි. The size of my bag is medium. ඔන්න size එකත් ලියමු. M හරි S හරි CBC කියන එක. මෙතන C කිව්වේ මොකක්ද නේ මට දැන් මතක නැහැ කියේ. කල එක. කල එකනේ. right. කියන්නකෝ බලන්න ඒකට බෑග්. කල එකට කියන්න පුළුවන් ඔයාට. The The color of it is blue. The color of it is blue. එහෙම නැත්නම් green. එහෙම නැත්නම් the color of my bag is කියලා ලියන්න පුළුවන්. right. ලියමු color එක. මේක paragraph එකක් වශයෙන් ලියාගෙන යන්නේ. හරි. The color of my bag කියලා මම ගන්නම්. එහෙම නැත්නම් color of it කියලා ගත්තත් හරි. color එකේදී ඒක වචනයක්. ඒක නිසා is ඔයාගේ bag එකේ පාට ගොඩයි නම් the colors of my bag කියලා ලියන්න වෙයි. red and yellow. මම ලියනවා the color of my bag is blue. හරි නේද? The color of my bag is blue. right. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් හරි MSc ලියුවා. ඊට පස්සේ මේ B එකෙන් මොකද පුතේ මම ලියන්න කිව්වේ? මට දැන් මතක brand නේ. මාදිලිය මොන වර්ගයේද? බෑග් වලට තියෙනවා. එක එක වර්ගයේ බෑග් වල නම් තියෙනවා නේ. ඔව් අපි හදලා ලියමු. මම දන්න බෑග් වර්ගයක් තියෙනවා මට මතකෙට එන්නේ මෙන්න මේ Nike කියලා බෑග් වර්ගයක්. Nike. හරි. ඕම් බෑග්ස් වර්ගයක් තියෙනවා. මට නම් බෑග් එක දාපු කාලයක් මතක නැහැ. හරි. මෙහෙම Nike කියලා බෑග් වර්ගයක් තියෙනවා මම මේ නම ලියන්නම්. ඔයාගේ බෑග් එකට එහෙම නමක් ඔයා දන්නවනම් ඒක ලියන්න. මට ඒක වාක්‍ය කියන්නකො ලියන විදිහ. වාක්‍ය කියන්නේ The brand of it The is brand of Nike. it is. the brand of it is එහෙමයි ගන්න හරි. The brand of it is කියලා ලියනවා Nike Nike. එහෙම නැත්නම් ඉතින් තවත් ලියන්න පුළුවන් ඕකම මෙහෙමයි. Its brand ඒකේ brand එක. Its brand is Nike. ඔන්න මම තවත් විදිහකට ලිව්වා මේ වාක්‍යය. Its brand is Nike. කොහොම ලියන්නත් පුළුවන්. හැබැයි ITS නේ. apostrophe comma s නෙමෙයි ITS. Its brand. Its කියලා මේ මෙස් තමයි තේරුම ඒකේ මාදිලිය. ඒකේ වර්ගය. Its brand is Nike. And then the brand of it is Nike. Nike කියලා මෙහෙම දෙයි බෑග් වල. එහෙම නෙමෙයි දෙන්නේ. ස්පෙලිංස් මට මතකත් නෑ දැන්. Nike. ඈ? Nike විතර දෙන්නේ. මට මතක ඔය විදිහට තිබ්බේ. ඒක නම් ඉතින් ලියද්දී අර ස්පෙලිංස් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඔය විදිහට තමයි මට මතක. හරි. එතකොට මෙන්න ඔයා කැමති නමක් දාන්න. හරි? බෑග් එක නමක් කියනවා නම් කොකාකෝලා කියලා ඔයා ඒක හරි දාන්න. ඒකමක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. වැරද්ද දාන්නේ නැහැ ඉංග්‍රීසි පේපර් එකේ. එහෙම මේ බෑග් එකක් තියෙනවද කියලා පේපර් එක බලලා කියනවා හොයන්නේ නැහැ. හරි? නමක් මතක් වෙන්නේ නැත්නම් ඔයා හරි කොකාකෝලා කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඕනේ නමක් දාගන්න. හරි. ඊට පස්සේ වාක්‍යයේ වැදගත් වෙන්නේ grammatically correct ලියලා තියෙනවා. හරි. M හරි S හරි color එක ලියුවා brand එක ලියුවා ඊට පස්සේ පුතේ අනිත් C එක මොකක්ද දැන් මට මතක නැහැ. අනිත් C එක මොකද්ද කිව්වේ? Content. Contents. contents. බෑග් එක නම් ලියන්න පුළුවන් නේ contents. හරි? හරි. Nike කියලා මෙහෙම තමයි ලියන්නේ. හරි. NIKE තමයි. හරි. මේ contents ලියන්න පුළුවන්. බෑග් එකක් නේ. පෑනක් නැති වුණාකොත් contents ලියන්න බෑ. පෑන් ඉතින් අය අන්තර්ගතයේ ලියන්න දෙයක් නැහැ. හරි. grammar පොතේ
grammar පොත නැති වුණා කිව්වොත් ඉතින් අන්තර්ගතයේ කියලා ලියන්න පුළුවන් many grammar lessons are included හරි මොනවා හරි එහෙම ලියන්න පුළුවන් හරි එතකොට අපි ලියනවා contents අන්තර්ගතේ ඒකට මොකද මට වාක්‍ය කියන්නකො බෑග් එක තුල තිබ්බ දේවල් The contents of my bag are right the contents of my bag My bag contains that. එමත් පුළුවන් my bag contains with කියලා ලියන්නත් පුළුවන් එහෙම නැත්නම් the contents of my bag are the contents of my bag are මොනවද ලියන්නේ මේකට මොනවද බෑග් එකේ තිබ්බේ කියලා අපි ලියන්නේ ස්පෝර්ට්ස් මීට් එක දවසේ මොනවද ඒකේ තියෙන්නේ water bottle umbrella පොත් නම් අරන් යන්නේ නැහැ නේ ස්පෝර්ට්ස් මීට් එක දවසේ නේද ඉස්කෝලේ තියෙන දවස්වල උගන්වන දවස්වල සමහර පොත් අරන් යන්නෙත් නැහැ water bottle ඔව් මම දන්නවා සමහර ළමයි ඉන්නවා ටෙක්ස්ට් බුක් අරන් යන්නේ ඉස්කෝලේ අච්චි පොත් අරන් යන්නේ සමහර ඉස්කෝලේම අර ඩෙස්ක් එක අස්සේ දාලාත් එනවා හරි ඉතින් දැන් ළමයි විතරක් නෙමෙයි අපි ඉස්කෝලේ යන කාලෙත් එහෙම තමයි ඉතින් හරි ටෙක්ස්ට් බුක් ඉතින් මේ සමහරව අරන් යන්නේ නැහැ අච්චි පොත ඕනේ නැහැ ඔය තියලා යනවා ගෙදර බරයි උස්සගෙන යන්න බෑ කියලා එහෙම නැත්නම් සමහර ඉස්කෝලේම දාලා එනවා ඒවා the contents of my bag are හරි බෑග් එකේ අන්තර්ගත වෙලා තියෙනවා ස්පෝර්ට්ස් මීට් එක දවසේ පොත් අරන් යන්නේ නැහැ නිකන් දවසට අරන් යන උගන්වන දවසට අරන් යන්නෙත් නැති කොට water bottle ස්පෝර්ට්ස් මීට් water bottle එක Bag. ඒකත් ඉතින් සමහර ඔව් අම්මා දාලා දුන්නොත් උතර බෝතලයක් අරන් යනවා එහෙම නැත්නම් ඉතින් කායෙන් හරි බොන්න තමයි යන්නේ බෝතලයක් නැහැ සමහරුන් A bag. අම්බෙල්ලා A bag. ඔව් අම්බ්‍රෙල්ලා එක්ක තිබ්බා කියලා අපි කියමු ඉතින් හරි අරන් යන්න නැහැ ඔය ඉස්කෝලේ බෑග් එකේ දාගෙන නමුත් ලියමු the contents of my bag are water bottle umbrella A bag. lunch box A bag. Sorry, a bag. A bag. මට එවන් මැසේජ් එකක් කරන්න පුතේ මොකද්ද බෑග් A bag. bat Bat. බැට් හරි බැට් එකක් හරි ප්‍රශ්න නැහැ ලියන්න බෑග් එකේ දාගන්න පුළුවන් නම් ඒකත් ලියන්න එතකොට තව ලියමු water bottle එක තිබ්බා umbrella lunch box and lunch box මේක අනිවාර්යෙන් අරන් යනවා lunch box මේක ඕනේ කොහෙ ගියත් අන්තියාවත් lunch box හරි ඇති දේවල් තුනක් ඇති හරි the contents of my bag are water bottle umbrella and lunch box වතුර බෝතලේ ඒ වගේම umbrella කුඩය සහ lunch box එක හරි තව ෆෝන් එකක් එහෙම දාගෙන යනවා පොතේ පිට කවරයක් අස්සේ හරි ඒවත් ලියන්න පෙන් එක පෙන් ඩ්‍රයිව් එකක් ඒවත් ලියන්න කමක් නැහැ හරි ඕව තරම් යනවා ඉස්කෝලේ මන් දන්නවා right the contents of my bag are water bottle umbrella and lunch box ඒකත් හරි MSCBC ඊට පස්සේ O එක පුතේ O ලියන්න තියෙනවා other features නේ අනිකුත් ලක්ෂණ වලට මොකද්ද ලියන්නේ ඕනනම් තව කැප් එකක් දාගෙන යනවා නම් බෑග් එකේ දාගෙන යනවා ඒකත් ඉවර කමක් නෑ හරි මට කියන other features වලට මොකද්ද ලියන්න පුළුවන් අනිකුත් ලක්ෂණ මොන හරි බෑග් එකට ඔයා ඔව් මම ලියන්නම් මෙහෙම the other features කියලා ගන්නේ නැතුව මම හිතලා ලියන්නම් මෙන්න මෙහෙම බෑග් එකට තියෙනවා දුඹුරු පාට බැජ් එකක් බෑග් එකේ තිබ්බා කියලා ලියන්න ඒක ලියමු මෙහෙම it has එකට තියෙනවා හරි it කියලා කියන විදිහට බෑග් එක it has a brown color badge හරි it has a brown color badge on the bag බෑග් එක මත මොනවා හරි බෑග් එකේ උතන්ට ඉන්සයිඩ් කියලා දාන්න පුළුවන්ද brown color badge inside inside the bag ගැටලුවක් නෑ බෑග් එකේ ඇතුළත හරි මම on කියලා දැම්ම ඒ කියන්නේ බෑග් එකේ මත කොයි හරි badge එකක් තියෙනවා කියලා හරි it has a brown color badge on the bag what it on the other features of my bag
කියලා මොනවා හරි එහෙම වාක්‍යයක් ලියන්නත් පුළුවන්. ඔව් ඕනනම් it has a key tag එකක් තියෙනවා කියලා එහෙම ලියන්නත් පුළුවන්. හරි. ඔය විස්තර ටික ඇති දැන් මේ වචන 40ක් 50 අතර ප්‍රමාණයට සෙට් වෙලා තියෙනවද කියලා පොඩ්ඩක් මට ගණන් කරලා කියන්න පුතේ. කවුන්ට් කරලා කියන්නේ මෙතන වචන 40ක් 50ක් සෙට් වෙලා තියෙනවා. වචන කීයක් විතරද? ඉක්මන කවුන්ට් කරලා කියන්නේ මේක මේ වාක්‍යයමයි මේ කවුන්ට් කරන්න එපා. 40ක් 50 අතර ප්‍රමාණයට සෙට් වෙලා තියෙනවා. 50 කීයක් තියෙනවද? 57යි. 57යි නේ. 54. හරි. හරි. ඔය ගාන තියමු. ඔය ඇති. ඔයිට වඩා ලියන්න එපා. විභාගෙදී උනා අමාරු වාක්‍යෙම ලියලා ඔට්ටු වෙන්න එපා. හරි. අමාරුව ලියන වැරදුනොත් එහෙම ස්පෙලිංස් වැරදෙනවා. හරි ග්‍රැමර් වැරදෙනවා. එහෙනම් ප්‍රශ්නයක් සරලවම ලියන්න. පේපර් එක බලන කෙනා බලන්නේ ඔයා අමාරු වචන දාලා මේ ලොකු මහ ලොකු වාක්‍ය ලියලාද කියලා නෙමෙයි. එයා බලන්නේ ලියලා තියෙන්නේ මොකක්ද? ඒක නිවැරදිව ලියලාද කියලා. ඒකට තමයි ෆුල් මාක්ස් ලැබෙන්නේ. ඒ නිසා සරලව ලියන්න පුළුවන් තරම් ඔයාට හරි. ඔයාට විශ්වාස දේවල් පමණක් ලියන්න. ඔයාට විශ්වාසයි නම් මේ වචනේ අකුරු හරි කියලා ඒ වචනේ ලියන්න. දන්නේ නැති වචනයක් කල්පනා කර කර අමාරුවෙන් ලියන්න try කරන්න එපා. වැරදුනොත් එහෙම ලකුණු අඩු කරන්න. හරි? ස්පෙලිං මිස්ටේක්ස් කියන එකට ලකුණු අඩු කරන්න. ග්‍රැමර් වැරදි නම් ඒත් ලකුණු අඩු. දන්න විදිහට සරලව ලියන්න. ඔයා අමාරු වචන දාලා ලිව්වත්, ඔයා අමාරු වාක්‍ය ලිව්වත්, එයාලා ලකුණු දෙන්නේ නැහැ. එයාලා බලන්නේ ලියලා තියෙන්නේ මොකද්ද? ඒක නිවැරදිව ලියලා තියෙන්නේ. හරි? එහෙනම් මේ ටික ලිව්වා. ඊට පස්සේ අවසානට දිනේ. අද මේක ඔය අදනේ ලියන්නේ. හරි? අද දිනේ. Sir, if found ඒක තව ලියන්න බෑනේ. sorry. අමතකුණා මට. right අනිවාර්යෙන්ම ලියන්න ඕනේ ඒක. අනිත් වාක්‍ය ලියමු අපි. if found අව ටිකෙන් නිකන් විස්තර ටික විතර ලියලා නවත්තමු. if found ලැබුණොත් හම්බ වුණොත් මොකද ලියන්නේ? if found please be kind enough. please be kind enough. if found please be kind enough to hand it over. hand over කියන බාර දෙනවා. hand it over. කාටද දෙන්නේ කියලා අපි ලියන්නේ. if found please be kind enough to hand it over to the office කියලා ලියමු නේද? කාර්යාලයට. to the school office. and to the office. to the office or to the office or contact. contact. ඔය නම්බර් එක ක්ලියර්. hand it over to the office or contact කියලා නම්බර් එකක් ඊට පස්සේ අද දිනේ ලියුවා හරි වාගේ නම ලියන්න වාගේ නමයි ක්ලාස් එකයි ඕනනම් ලියන්න නිමල් මෙච්චර විස්තරයක් ලියන්නත් ඕනේ වචන 40ක් 50ක් අතරනේ ලියන්නේ ඉන්නේ සාමාන්‍යයෙන් හරි 2005 ඉඳන් පුතේ 20 වෙනකම් බලපුවාම ඔය 2013 විතරයි ඇවිල්ලා තියෙන්නේ. ඊටාම කලාතුරකින් එන්නේ. ඊටාම කලාතුරකින් එන්නේ නැත්නම් අපි අර ලිව්ව නෝටිස් එහෙම තියෙන්නේ. නෝටිස් අපි කලින් ලිව්වේ ඔය මේ චීෆ් ගෙස්ට් කෙනෙක් දාලා ඕගනයිසර් ඉවෙන්ට් ඕක තමයි ලියන්නේ. මේක ලේසියිනේ. මේක වැඩි එන්නේ නැහැ. සර් අපි ඔක වචන 50ටම ගන්නවා නම් කොහොමද සර්ගේ අවශ්‍ය නැති එකෙන් කරන්නේ මොනවද? දැන් වචන 50 40ක් 50ක් කිව්වට 55ක් වුණාට ප්‍රශ්නයක් නෑ වචන. හැබැයි අඩුවෙන් ලියන්න එපා ඈ. අඩුවෙන් ලියන්න එපා. වචන 5 8ක් වැඩි වුණාට ප්‍රශ්නයක් නෑ ඉතින්. හරි? දැන් මෙතන ටිකක් වචන ගන්න වැඩි. ඒකට මේකෙන් එකක් දෙකක් අයින් කරගත්තත් කමක් නෑ වාක්‍යය. ඔයාට ඕනේ නෑ කියලා හිතන වාක්‍යයක් අයින් කරගන්න. හරි? ඔයාට හිතනවා නම් මෙතන ස්ථානයක් දාන්න ඕනේ නෑ කියලා අයින් කරගන්න. date time ලියලා නවත්තන්න. හරි? ඒක තමන් හදලා ගන්න අවශ්‍ය නේ තමන්ට හිතන විදිහකට. මම මේ ඔක්කොම ඕන එකට ගැලපෙන්න තමයි මේ ඔක්කොම ටික දුන්නේ. MS CBC OI. ඕකෙන් ඉතින් සමහර ඒවාට දැන් watch එකක් නැති වුණා කියලා හිතන්න. ඔය ඔක්කොම ලියන්න බෑ. watch එකක් නැති වුණොත් ඔයාට ඔය ඔක්කොම ලියන්න බෑ. හරි?
එතකොට ඔය ග්‍රැමර් පොත නැති වුණා කියලා ඔයාලට ලියන්න කියලා නෝටිස් එක. ඔය ඔක්කොම MS CBC OI ඔය ඔක්කොම ලියන්න වෙනවා. ඔය ඔක්කොම ලියන්න බෑ. ඒ නැති වෙච්ච දේ අනුව ඔයා හදලා ගන්න. හරි? right, could you understand this? පුතාලට මේක තේරුම් ගන්න පුළුවන්ද? මේ loss කියලා මම තුන් පාරක් ලියලා තියෙනවා. ඕනනම් එක පාරක් ලියන්නත් පුළුවන් මැදින් හරියටම. එහෙම නැත්නම් තුන් පාරක් ලියන්නත් පුළුවන් කැපිටල් අකුරු වලින් ලියන්න. හරි. මට කියන්න එහෙනම් මේක තේරුම් ගත්තද කියලා could you understand this? Yes, sir. Yes, sir. මේක තේරුම් ගත්තා බලන්න raise your hand අත උස්සන්න ලියා ගන්න පුළුවන් සර්. අපිට දැන් සාමාන්‍යයෙන් මේ වගේ එකක් આવොත් ලියන්න පුළුවන් කියලා නිකන් විශ්වාසයක් තියෙන අය. right හොඳයි. අනිවාර්යයෙන්ම ලියා ගන්න පුළුවන් ඔයාට. ලියා ගන්න පුළුවන්. එච්චරම අමාරු දෙයක් නෙමෙයි. ඉතින් මේ අර අකුරු සෙට් එක මතක තියාගන්නකො මේ MS CBC OI MS CBC OI මුලින්ම අකුරු දෙකක් මතක තියාගන්න MS ඊට පස්සේ තුනක් CBC OI M කියන එකෙන් my කියලා දාලා ලියන්න මොකද S කියන එකෙන් මොකද පිළිවෙල size නේද size එක ඊට C කියන එකෙන් color B කියන එකෙන් brand එක IC කියන එකෙන් contents other features I කියන එකෙන් if found please be kind enough to hand it over to the office sorry guard room hari එහෙම නැත්නම් hand it over to me කියලා hari මට hari හරි දෙයක් කියනවා contact අවසාන date එක දැම්ම ඔයාගේ නම ලියන්න. හරි අපි ගමු තවත් question එකක්. මේක ලියා ගන්න පුළුවන් ඔයාලට. right lower hand කරන්න හැමෝම. විදුල එකේ health care methods හරියටම ක්‍රියාත්මක වෙනව නේද? ඔව් අනිවාර්යෙන්ම. ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වලට අනුව තමයි පන්ති පවත්වන්නේ. දැන් මම මාසයක් තිස්සේ පන්ති කරනවා A level පන්ති. හරි. ඉඩ තියෙනවනේ පුතේ විදුලෙක් කියන්නේ ඉඩ තියෙන ආයතනයක්නේ. හරි. හිර වෙලා එහෙම ඉන්න අවශ්‍ය වෙන්නේ නෑ ඔයාට. ආයතනේ ලොකු හෝල් තියෙනවා. මගේ ක්ලාස් එකක් තියෙන ලොකු හෝල් එක රතුකුමසගේ එකත් එහෙමයි. ළමයි 1000ක් 1200ක් දාන්න පුළුවන් රතුකුමසගේ හෝල් එකේ. මගේ එකෙත් ළමයි 800ක් විතර දාන්න පුළුවන්. ඈත් කරලා ඈත් වෙලා ඉඳ ගන්න ඉඩ තියෙනවා. ඒ ආයතනේ විදුලක ඉඩ ප්‍රමාණය අක්කරයක් විතර තියෙනවනේ. ඉඩ ප්‍රමාණය අක්කරයක් තියෙනවා විදුල ආයතනේ. හරි? මතන ලොකුම ආයතනේ කළුතර දිස්ත්‍රික්කයේ තියෙන එච්චර ඉඩ ප්‍රමාණය. ඒක නිසා හරි මේ ඈත් වෙලා වඩලා එමෙ ඉන්න පුළුවන් ඔයාට. කිසි ප්‍රශ්නයක් නැහැ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම වලට අනුව ඉන්න පුළුවන්. right අපි ගන්නවා question number 2 target question එකක්. අනුමාන ප්‍රශ්නයක් මෙන්න ලියා ගන්න අපි ලියන දෙවෙනි notice එක. question number 2 කියලා දාලා target question අනුමාන ප්‍රශ්නයක් කියලා මේ 11 වසරේ ඉන්න අය ගන්න 120 CR පොත target questions ලියන. ඒ පොතේ ලියා ගන්න. 11 වසරේ ඉන්න අය target questions වලට වෙනම පොතක් තියාගන්න කියලා තියෙනවා. 10 වසරේ ඉන්න අය ඕක ලියාගත්තම එහා පැත්තේ ලියා. grade 11 ඉන්න අයට 120 CR පොතක් ගන්න කිව්වා target questions කියලා. ඒ පොතේ ওই ප්‍රශ්නේ ලියන්න. ඊළඟ ටෙස්ට් එක කීයද කියලා දාලා question එක ලියාගෙන ඕක writing part එකට දාලා වෙන එකක්. writing part එකට O level paper එක හැදෙන්නේ vocabulary, writing, grammar, comprehension එහෙම නැත්නම් reading and understanding. ඕක writing යටතේ එන ප්‍රශ්නයක්. 10 වසරේ ඉන්න අය දැන් මේක ලියාගත්ත මන් දීපු එක එතන එහා පැත්තේ ලියාගන්න. සර් ඔව් කියන්න පුතේ. සර් ලබන සතියේ ක්ලාස් එකේ ටයිම් එක ෆික්ස්ද? ලබන සතියේ කියන්නේ කී වසරේකද 10ද 11ද? 11 වසරේ සර්. ඒ කියන්නේ මේ ඔව් ඒක. රවල් 3 ඉඳන් 5 වෙනකම් ෆික්ස් ටයිම් එක දිගට මේ ටයිම් එක දිගට දාන්නේ. ඒ කියන්නේ ලබන සතියේ ඉඳලා දිගටම ෆික්ස් ඒක කියන්නේ 3-5ද සර්? ඔව් 3-5 ටයිම් එක තමයි මම ගන්න හිතාගෙන ඉන්නේ. පුළුවන් නේද එන්නේ මේ වෙලාවට? පුළුවන් සර්. thank you සර්. හරි ඕකේ. ක්ලාස් එකේ ඉන්න කෙනෙක් වෙන්න ඇති අහන්න ඇති ටෙස්ට් 14 නේද කියලා. ඔව් පුතේ. ටෙස්ට් 14 එක තමයි. ඒක ටෙස්ට් 13 ගාවට වෙන්න ඇති ටාගට් ක්වෙස්චන්ස් කතා කරලා තියෙන අනුමාන ප්‍රශ්න. ඔව්
test 14 කියලා දාලා 11 වසරේ ලියා ගන්න. test 14 ඒ වගේම writing 10 වසරේට එහෙම දෙයක් නෑ. ඔයා ලියාගත්තා නම් එහා පැත්තේ ලියා ගන්න. ඒ වගේම 6 සිට 11 ශ්‍රේණිය දක්වාම පන්ති පැවැත්වෙනවා. ඊට අදාළ ටයිම් ටේබල් දැනගන්න අවශ්‍ය නම් ඒ විස්තර දැනගන්න ඕන නම් අපි WhatsApp group වගේක් හදලා තියෙනවා පුතේ. ඒ group වලට add වෙන්න පුළුවන්. මේ නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්නවා නම් දැනුවත් කිරීමක් කරන්න. අපි 6 සිටම පන්ති පටන් ගන්නවා 2022 ඊළඟ අවුරුද්ද නම් ඒ විස්තර දැනගන්න අවශ්‍යයි. මගේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. right ලියා ගන්න question එක. You lost your grammar book in your English class. You are not sure where you kept it. Write a notice to display in the class. ඔයාගේ grammar book එක නැති වෙලා ඉංග්‍රීසි පන්තියේදී. හැබැයි ඔයාට හරියටම විශ්වාස නැහැ you are not sure where you kept it. කොහෙන්ද ඒක තිබ්බේ කියලා. ඔයාගේ මේස උඩින් තිබ්බද? එහෙම නැත්නම් පිටිපස්සේ යාළුවත් එක්ක කතා කරද්දී එයාගේ මේස උඩින් තියලාද? කොහමරි පන්තිය තුලින් තමයි නැතිලා තියෙන්නේ. ලියන්න කියනවා write a notice to display in the class. පන්තිය තුල මේක ප්‍රදර්ශනය කරන මේ ප්‍රදර්ශනය වෙන්න notice එකක් ලියන්න කියලා. A brief description about the book. පොත පිළිබඳව පොඩි විස්තරයක්. Special features of the book. පොතේ විශේෂ මොනවා හරි ලක්ෂණ තියෙනවා නම් ඒවා. ඒ වගේම a request to return it. ඉල්ලීමක් කරන්න කියනවා ආපහු ඒක බාර දෙන්න කියලා. question එක ලියාගෙන පුළුවන් අය ලියන්න ගන්න. පුළුවන් අය ලියන්න. ලියලා මට finish කියලා message එකක් එවන්න. අනිවාර්යෙන් ලියා ගන්න පුළුවන් ඔයාට. ඔයා විභාගෙ දුන්නත් ලියන්න දීපු ගමන්ම loss notice එකක් ලියන්න කියලා කිව්වොත් කෙලින්ම අකුරු සෙට් එක ලියා ගන්න. MSCBCOI. හරි. MSCBCOI. M එකෙන් පටන් ගන්න කෙලින්ම ඔයා මොකද ලියන්නේ? my grammar book. හරි. my watch. my umbrella. right? ඔය විදිහට පටන් ගන්න. ඔක පැත්තකින් ලියා ගත්තා නම් හරි. ඔන්න ඔය අකුරු වලින් කියවෙන වචන ටිකක් ලියාගත්තත් තමයි. right ලියන්න ගන්න බලන්න. right පුතාලා හැමෝම question එක ලියාගත්තා නේද? You lost your grammar book in your English class. ඔබේ grammar පොත ඉංග්‍රීසි පන්තියේදී නැති වුණා. You are not sure where you kept it. ඒක කොහෙන් තිබ්බේ කියලා හරියටම විශ්වාස නැහැ. Write a notice to display in the class. notice එකක් ලියන්න කියනවා ඒක පන්තිය තුල ප්‍රදර්ශනය කරන්න. A brief description about the book. පොත පිළිබඳව කෙටි විස්තරයක්. Special features of the book. පොතේ විශේෂ ලක්ෂණ මොනවාද තියෙනවා නම් එහෙම. A request to return it. ඉල්ලීමක් කරන්න කියනවා ඒක ආපහු බාර දෙන්න. බලන්න ලියන්න. පුළුවන් විදියට ලියන්න. කලින් එක බලාගෙන උනත් හරි කමක් නැහැ ලියන්න. ඒ වාක්‍ය හදන විදිය. ඔයා කල්පනා කරන grammar book එක තමයි නැති වෙලා තියෙන්නේ. special features එක තියවට ඒක cover page එකේ පාට ලියන්න පුළුවන් ඕන නම් එහෙම නැත්නම් cover page එකක් තිබ්බා කියලා ලියන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් මොන හරි වාක්‍යයක් ලියන්න. ලියලා මට finish කියලා message එකකුත් එවන්න.
සර් බුක් එකට සයිස් එකක් දාන්න පුළුවන්ද? සයිස් එකක් කියන්නේ ඉතින් ඔයාලට දාන්න වෙන්නේ එහෙම වුණොත් එහෙම අර large medium ඒවා දියන්න බෑනේ. It is a CR book of 120 pages. හරි? එහෙම ලියන්න පුළුවන්. එහෙම නැත්නම් නොලිය හිටියත් කමක් නැහැ. It had been labeled by my name මේක හරිද සර්? ඒක පුළුවන් පුතේ it had been labeled my name කියලා ලියන්න. මගේ නම ඒකේ ලේබල් කරලා තිබ්බා. small book කියලා දාන්න බැරිද සර්? small book කියලා දාන්න පුළුවන්. අර small book කියන්නේ පොඩි පොතක් කියන එක එච්චර ගැලපෙන්නේ නැහැ නේද? ඒක ලස්සන නැහැනේ පොඩි පොතක් කියනට වඩා CR book එකක්. එහෙම නැත්නම් ඔයා size එකක් නොලියයි. ඒත් කමක් නැහැ. අනිත් දේවල් ලියන්න. වචන 50ක් විතර සෙට් වෙන විදිහට ලියන්නයි තියෙන්නේ. පිට කවරයක් දාලා තිබ්බා වගේ ඒක කොහොමද? Right. It has a cover page, right? It has a cover page of red color. Right? It has a cover page of elephants. අලියෝ ඉන්න cover page එකක් දාලා තිබ්බා ඒකට. හරි. සර් pages ගන්න දාලා single rule හරි එහෙම දාලා දැම්මොත් වැරදිද? හරි ඒත් පුළුවන්. ඒත් ප්‍රශ්නයක් නෑ. Finish, sir. The contents of my book include some grammar notes. පුතේ contents කියලා දාලා include ඕනේ. The contents of my book are many grammar notes. එතන many grammar lessons. Finish, sir. Right. Good. It has a small sticker in the cover page. Oh, on the cover page කියලා ගන්න. පොඩි sticker එකක් තිබ්බ cover page එකේ. ඒක විශේෂ ලක්ෂණයක් යටතේ ලියන්න පුළුවන්. Finish sir. Many responsible grammar lessons are content of my book. මේක හරිද? Responsible කියලා ගන්න එපා. Many important grammar lessons. ඉතා වැදගත්. නැත්නම් ගොඩක් වැදගත්. හරි? Many important, very important grammar lessons. Very important කියලා. At about 8 am කියලා දාන්න පුළුවන්. හරි. Right. පුතාලා ලියන්න පුළුවන් හරි ලේසියෙන් ඈ. Right. අපි එහෙනම් ලියමුද මේක? මට අවස්ථාව දෙන්න පුළුවන් කිහිප දෙනෙක්ට කියවන්න. හරි? It contains with a bookmark and some A4 sheets. මේක හරිද? හරියටම හරි. It's a CR book and 120 pages of it. ඒක පුතේ ලියන්න it's a CR book with 120 pages. පිටු 120ක් තියෙන සහිත කියන්නේ with දාන්න and නැතුව with දාලා ලියන්න. Right, හරි. පුතේ කාටද කියන්න පුළුවන් තමන් ලියපු notice එක? If you can raise your hand. Right, කවිත් අද උස්සලා තියෙනවා. Right. පුතා මුලින්ම කියන්න බලන්න ඔයා ලියුව notice එක වර්ධි අඩුපාඩු තියෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. කියවන එකයි වැදගත් වෙන්නේ මෙතන. කියන්න බලන්න ලියපු එක. My grammar book has been lost on 31st October 2021 at 9:30 a.m. in the English class. The size of my book is B5. The color of my book is red. The brand of it is Atlas. The content of my grammar book is my grammar notes. It has a blue color book cover. It has, if found, please be fine now to head it over to the office. Right, good. හරි. තව කවුද? D12 කියලා කෙනෙක් ඉන්නවා. හරි. කාඩ් එකේ නම්බර් එක D12 right. පුතේ කියන්නේ My grammar book has been lost on 20 December 2021 at 9 a.m. in the English class. The size of my book is B5. The color of my book is pink. The brand of it is ProMate. The contents of my book
many grammar notes. It has a cover page of red. It found. Please be kind enough to hand it over to me. Right, good. Now කවුද කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? Anyone else? Right, Deomi කියන්න. My grammar book has been lost on 20 December 2021 at 9 a.m. in the class. The size of grammar book is CR book. Its hand is Atlas book. The other features of my book are 120 pages. It had been labeled by my name. It has a cover page of red color. It may, if found, please be kind enough to hand it over to the cover class teacher. Right, good. Next one is number 17. පුතේ කියන්න. My grammar book has been lost on 25th November 2021 at 10:30 a.m. in the English class. It is a CR book. It has a cover page of red color. The contents of my book are many grammar lessons. It has an elephant sticker and name card in front of my book. If found, please be kind enough to hand it over to me. Right, good. හොඳයි. හරි. අපි ගමුද මේ ටීචර්ස් ආන්සර් එකත්. මගේ ආන්සර් එක දෙන්නම් මම. right පුතාලා ලියා ගන්න හැමෝම ලියපු අය ලියපු නැති අය ටීචර්ස් ආන්සර් කියන ටීචර්ස් ආන්සර් කියලා ලියා ගන්න උත්තරයට මගේ පිළිතුර ටීචර්ස් ආන්සර් ගුරුවරයාගේ පිළිතුර මොකද ලියලා තිබ්බා හරි හොඳයි ලියා ගන්න පුළුවන් ඉතින් මේක right මුලින්ම ලියනවා m අකුරෙන් අපි දැන් මාතෘකාව ලියන්න ඕනේ lost කියලා තුන් වතාවක් ලියුවත් කමක් නැහැ මම මෙතන එක වතාවක් විතරක් කැපිටල් අකුරෙන් ලියනවා lost කියලා වන්න හරි ඊට පස්සේ m අකුරෙන් තියෙන්නේ මොකද්ද නැතුනේ කියලා ලියන්න තියෙන ඒ වාක්‍යය මම මෙන්න මේ විදිහට ගන්නවා ඔයත් ලියා ගන්න මගෙත් එක්කම write down with me my grammar book grammar කියන වචනේ දැන් අමතක වෙලා තියෙන්න පුළුවන් ලියන විදිහ er එහෙම නෙමෙයි ar grammar කියන්නේ my grammar book මගේ grammar පොත has been lost නැති වෙලා තියෙනවා has been lost ඒක නවත්තන්න බෑ අපි date time video ලියන්න ඕනේ මම ලියනවා date එක on 24th December on 24th December 2021 at around at around කියලා වෙලාවක් ලියනවා at around 10:30 am 10:30 am 10:30ට විතර at about කියන්න පුළුවන් at around කියලා කියන්න පුළුවන් 10:30ට විතර my grammar book has been lost on 24th December 2021 at around 10:30 am in our English class අපි ඉංග්‍රීසි පන්ති in our English class. අන්න m එක හරි. ඊට පස්සේ size නේ s වලින් ලියන්න තියෙන size. ඒකට අපි කොහොමද ලියන්නේ? The size of my book is a CR book කියලා ඕන්න ලියන්න පුළුවන්. හරි? CR ප්‍රමාණයේ පොතක් කියලා. හරි? තවත් මේ පොත් වලට එක එක තියෙනව නේද? ප්‍රමාණයන් සඳහන් කරන්න පුළුවන් නේද? මට අහුණක් කියනවා D5 එහෙම කියලා කියනව නේද? ඔව් සර්. ඔව්. හරි මම ලියන්නම් මෙහෙම. The size of my book is a CR book කියලා මම ගන්නම් CR book with 200 pages. පිටු 200ක් තියෙන CR ප්‍රමාණයේ පොතක්. The size of my book is a CR book. CR ප්‍රමාණයේ පොතක් with 200 pages. පිටු 200ක් තියෙන. පිට කියලා කියන තියෙන කියන අදහස. ඊට පස්සේ එතකොට M එකක් හරි S එකක් හරි. ඊට පස්සේ මොකක්ද MSc BC. මෙතන C කියන්නේ කලර් එකනේ. කලර් එකක් ලියනවද? The color of my book කියලා ගත්තොත් නම් ගැලපෙන්නේ නැහැ. මගේ පොතේ පාට. ඒක කොහොමද ලස්සන විදිහකට ලියන්නේ?
ඕනේ නැහැ. ඔව් මම කලර් එකක් ලියන්නේ නැහැ ඒකට. මම ලියන්නේ නැහැ කලර් එකක්. මම ලියනවා ඊළඟ එක. ඊට පස්සේ මොකද්ද B දීලා තියෙනවා? මොකද්ද B එකේ ලියන්නේ කිව්වේ? brand. මාදිලිය. මොකද්ද ලියන්නේ? මාදිලිය කොහොමද අපි ලියන්නේ? වාක්‍යයක් කියන්න බලන්න. Yes, the brand of my book. Name. The brand of my book. The brand of my book is NSP. How it in තියෙනවා Atlas Pro Max ඔය ගොඩක් තියෙනවා. මම ඉස්කෝලේ යන කාලේ NSP තමයි හොඳම. පිටු හොඳම ලියන්න පොත් තමයි NSP. හරි දැන් තියෙනවද දන්නේ? හරි. The brand of my book is NSP. හරි. එතකොට හරි brand එකක් තමයි. ඊට පස්සේ මෙතන C එකෙන් මොකද්ද? contents නේ. පොතේ contents grammar පොතනේ. එහෙනම් ඔයාලට ලියන්න පුළුවන්. සරලව ලියනවා මම the contents of my grammar book are many grammar lessons කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් grammar lessons වල topics ටිකක් ලියන්නත් පුළුවන්. The contents of my grammar book are active voice tenses, passive voice tenses, reported speech. හරි. ඔය වගේ දේවල් ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලියන්න පුළුවන්. තව මොනවද ලියන්නේ? මම ලියනවා මෙහෙම සරලව. It has very important grammar lessons. ඒකේ තියෙනවා ඉතා වැදගත් ව්‍යාකරණ පාඩම්. It has කියලා මල්ල. It has very important grammar lessons. එහෙම නැත්නම් it contains very important grammar lessons. එහෙමත් හරි. හරි මේවත් ලියන්න පුළුවන්. It contains with කියලා ගමු. It contains with many grammar lessons. මේ දෙකම ලියන්න ඕනේ. එකයි ලියන්න තියෙන්නේ. නමුත් මම ආකාර දෙකටම ලියන්නේ. ඔයාලට කැමති ලාවට හිතන විදිහට කැමතිවත් ඔයාලා ලියන්න. It contains with many grammar lessons. M hari, S hari, C hari, B hari, C hari. Oh, other features. Other features මට කියන්නකො මොනවා හරි මේකට ලියන්න. ඔයා ලියපුවම කියන්න. Cover page. cover page එක සම්බන්ධව ලියන්න පුළුවන් නේද? හරි. මම ලියනවා. It has a red color cover page with few stickers and my name. It has a red color cover page. එකට තියෙනවා රතු පාට cover page එක with few stickers and my name. stickers කීපයක් සහ මගේ නමක් තියෙනවා. හරි. It has a red color cover page with few stickers and my name and a label කියලා ලියුවත් කමක් නැහැ. A label including my name, grade, school. හරි. label එකක් තියෙනවා ඇතුළත්ව including my name, grade, school. හරි. ඔය දේවල්. right. අවසානට අපි ලියන වාක්‍ය I වලින් if found හොයාගත්තොත් please be kind enough to hand it over to the teacher. If found, please be kind enough to
hand it over to the teacher. එහෙම නැත්නම් to the office. හරි? නැත්නම් to the guard room. හරි? If found, please be kind enough to hand it over to the teacher. Right. Of contact කියලා ඕනනම් ලියන්නත් පුළුවන්, තව දික් කරගන්න පුළුවන්. වචන ගාන එහෙම බලලා ඒවා අවශ්‍ය නම් දික් කරගන්න. O contact කියලා. ඔයා නම්බර් එකක් ලියන්න. O contact 119. හරි? If found, please be kind enough to hand it over to teacher or contact 119. ඊට පස්සේ ඔයා date එක දාන්න මේක ලියන දවස් 25th 12 2021. ආගේ නම සුනිල්, grade level. මලේසි මෙන්න මෙහෙම ලියාගත්තාම පුතේ ඔයාට අර වාක්‍ය සෙට් එක ලියාගෙන යන්න පුළුවන් එක ගැම්මට. හරි? නැත්නම් කල්පනා කර කර ඉන්න වෙනවනේ. මතක තියාගන්න අපර සෙට් එක MS CBC OI. සමහරට ලියන්න බැරි වෙයි සමහර ඒ වගේ වාක්‍ය. කමක් නැහැ. ගැළපෙන විදිහට ලියන්න. මේ අදර් ෆීචර්ස් වලට එහෙම අනිකුත් ලක්ෂණ වලට එහෙම අර ලියන්න බැරි වුණත් එකක් කමක් නැහැ. ඒවට වාක්‍යයක් ඇඩ් කරලා ලියන්න. දැන් මෙතන වචන කීයක් තියෙනවද කියන්නේ මට ඉක්මනින් කියන්න. මේ වරහන් ඇතුලේ තියෙන වාක්‍ය අතහැරලා වචන කීයක් ආවද මේකේ? වචන කීයක්ද තියෙනවද ඉක්මනට කවුන්ට් කරලා කියන්න. හැත්තෑවක් 72. 70ක් 72ක් තියෙනවනේ. එහෙමනම් වැඩි ඈ. එහෙමනම් වැඩි. ඒ වැඩි අඩු කරන්න. එහෙමනොත් මේව ඕනේ නැහැ. හරි. ඒ වගේම ඕනේ මේක. ඉංග්‍රීසි ක්ලාස් එකේ නැති උනේ කියලා. හරි. with 200 pages ඕනේ නේ. හරි. It has a red color cover page. මේ වඩු කරන්න පුළුවන්. හරි. ලියාගත්තාම ඉතින් අඩු කරන්න හිතෙන්නේ නැහැ ඔයාලට. නමුත් ඉතින් වචන සාමාන්‍යයෙන් 50කින් ඉවර වෙන ලියන්නකොත් 50ක් 55ක් ලියන්න. ඒ ඇති. හරි. ඔය ඉතින් අඩු කරලා ගන්න පුළුවන්. හරි. ප්‍රශ්නයක් නැහැ. right. පුතේ නම් ඔක ලියන්න පුළුවන්. homework මේක ලියන්න. වෙලාව කීයද? 9:55 නේ. words වැඩි වුණොත් ලකුණු කපනවාද කියලා අහලම නෑ. එහෙම නෑ. ලකුණු ගොඩාක් ලියන්න එපා. එතකොට ලකුණු කැපීමක් කරන්නේ නෑ. එයාලා කියවන්නේ නෑ. හරි? කියවන්නේ නෑ. ගොඩාක් ලියලා තිබ්බොත් එහෙම කියවන්නේ නෑ. ඉතින් මේ වගේ එකක් නම් අනිවාර්යෙන් කියවන වචන 50කින් ලියන්න කිව්වට 70ක් 72ක් තියෙනවා නම් ඕක කියනවා. ඊටු වචන 20කින්. හරි? දන්නේත් නැතුව එලා ගණන් කරන්නේ වචන ගාන ඔක්කොම කීයක් තියෙනවද කියලා එක එක වෙනවා. නමුත් මේ ගොඩාක් තිබ්බොත් එහෙනම් 50ක් ලියන්න තියෙන එක 100ක් ලියලා තිබ්බොත් එහෙනම් වැඩි කියවීමක් වෙන්නේ. right ලියා ගන්න මෙන්න question number 3. ඒක 120 මොකද? 120 පොතේමනේ. ඔව් 11 වසර ළමයි ලියන්නේ question number එතකොට කීයද test කීය කියලා දාලාද? 15 නේද? ඔව් test 15 writing කියලා මේක ලියා ගන්න. test 15 writing 10 වසරේ ඉන්න අයට එහෙම ගැටලුවක් නැහැ. ඔයාලා ලියපු තැනම question number 3 කියලා දාලා මේ question එක ලියා ගන්න. ඔක homework ලියන්න. right මොනවා හරි පන්තිය සම්බන්ධ ගැටලුවක් දැනගන්න දෙයක් තියෙනම් පුතාලට මගේ WhatsApp නම්බර් එක දීලා තියෙනවා. හරි. ඒ නම්බර් එකට WhatsApp message එකක් එවන්න. හරි. අලුතෙන් පටන් ගන්න පන්ති. වගේම 6 සිට 11 වෙනි දක්වාම පන්ති පැවැත්වෙනවා. හරි. ඒ වගේ physical classes ඒ time table ඒවා මම දැනුවත් කරනවා ඔයාලට. ඊට අමතරව තව දැනගන්න මොනවා හරි දෙයක් තියෙනවා නම් ඔයාලට message එකක් දාලා දැනගන්න පුළුවන්. අලුතෙන් යාළුවෙක් පන්තියට සම්බන්ධ වෙන්න කැමති නම් මගේ ඔය නම්බර් එක දෙන්න යාට WhatsApp message එකක් දාන්න කියලා කියන්න.
මම හිතන්නේ අපේ අලුතෙන් 10න් 11ට යන්න ඉන්න ළමයි මම හිතන්නේ 400 ගාණක් ඉන්නවා ක්ලාස් එකේ දැන්. හරි? 10න් අලුත් 2022 11 ශ්‍රේණියට ළමයි 400 ගාණක් විතර ඉන්නවා. දැවැන්ත පන්තියක් හරි අලුත් දිස්ත්‍රික්කේ දැවැන්තම් පන්ති ඉංග්‍රීසි පන්ති අපි ඔන්ලයින් පන්තියක් තුලින් විතරක් නිර්මාණය කරා. ඔන්ලයින් විතරක්ම තාම එක දවසක්වත් ෆිසිකල් කරලා නැහැ. හරි? පුතා question එක ලියාගන්න. You lost your wristwatch in your school. You are not sure where you write a notice to display in the school notice board. You lost your wristwatch. Wristwatch කියලා කියන්නේ ඔයාගේ ඔරලෝසුව. අතේ බඳින ඔරලෝසුව නැති වුණාලු පාසලේදී. කොහෙන්ද කියලා හරියටම දීලා නැහැ. You are not sure where you kept it. ඒක කොහෙන්ද තිබ්බේ? පන්තියේද පාසලේ පන්තියේ තිබ්බද? එහෙම නැත්නම් සෙල්ලම් කරන්න යද්දි ගහක් යට ඔයා තිබ්බද ඒක? හරි? එහෙම නැත්නම් යාළුවාට දුන්නද කොහොමද කියලා මතක නැහැ. write a notice to display ලියන්න කියනවා notice එකක් ප්‍රදර්ශනය කරන school notice board එකේ a brief description about the wristwatch. හරි කෙටි විස්තරයක් wristwatch එක සම්බන්ධව features of the wristwatch. හරි මේකේ ලක්ෂණ wristwatch එකේ a request to return it. අපව බාර දෙන්න කියලා ඔයාලට ඉල්ලීමක් කරන්නයි තියෙන්නේ. right ඔන්න අපි අද නිවාඩු දුන්නේ අපි උදේම කොහම හරි ක්ලාස් එකේ වැට්ටික් කරා. හරි පුතාලත් සම්බන්ධ වුණා ගොඩක් අය පන්තියට. නිවාඩු දුන්න නම් අපරාධනේ. මේක දැන් O level exam එකට ආවොත් හරි කලාතුරකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් O level exam එකට ආවොත් එහෙම ඕක ඉතින් මේ ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්. right ලියලා මට finish කියලා message එකක් එවන්න. finished I leave වෙන්නද right පුතේ. ලියලා ඉවරයි නම් ඔයා ප්‍රශ්න ලියාගත්තා නම් leave වෙන්න ගැටලුවක් නැහැ. එහෙනම් ඔක homework ලියන්න. හරි අපි ඊළඟ දවසේ ඔක සාකච්ඡා කරමු. ඒ වගේම 11 වසරේ අයට මම කියන්නේ මේ පාර O level ලියන batch එක මේ මාසේ හෙට පාන්දර paper class එක පැවැත්වෙනවා. හරි හෙට පාන්දර paper class එක පැවැත්වෙනවා. ටියුට් එකේ තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න. ලියලා පන්තිට සම්බන්ධ වෙන්න. දෙපාරට paper class එක පටන් ගන්නවා. right පුතාලා ලියාගත්තද හැමෝම? have you all finished writing the question? Yes. Yes, sir. හරි. ලියන්න පරක් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මේකේ ෆොටෝ එකක් හරි ගන්න, ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගන්න. right. එහෙනම් අදට වැට්ටික මෙතන අවසానයි. අපි නැවත ඊළඟ දවසේ පන්තියේදී හම්බෙමු. අපිට තව මේ අවුරුද්දට මීට කලින් තව පන්ති පවත්වනවන්නේ ටියුට් ක්ලාස් එකේම තියෙනවනේ. හරි. එහෙනම් පුතේ good morning to you. See you next day. Good morning, sir. Good morning, sir. Good morning, sir. Thank you. Thank you, sir. Good morning. Good morning, sir. Thank you, sir. Good morning, sir. Thank you, sir. Sir, thank you, sir.